අකුසල් කර්මයක් පවතින්නේ අපිට මේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ ඔය තමයි අකුසල් කර්ම කියනවා. අපි හිතන් දිව්‍ය ලෝකේ පින විතරයි තියෙන්නේ කියලා. දිව්‍ය ලෝකේ අකුසල් තියෙනවා. රාගය අකුසලයි. අධික රාගය දිව්‍ය ලෝකවල. දෙවේශය අකුසලයි. ගෑනුන්ට ඉතින් ගා ගන්න දිව්‍ය ලෝක. දෙවි පොළි. ඔව්. ඉතින් මෙන්න මේ විදිහට මේ මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි මේ කර්ම තියෙන්නේ. අපි හිතන්නේ දැන් කවුරු හරි මනුස්ස ලෝකෙ මැරිලා දිව්‍ය ලෝකෙ ගියාම ඒ පුණ්‍යවන්ත තැනක් නිසා මුළු ආයුෂයම විඳිනවා කියලා නෑ. මේ මනුස්ස ලෝකෙ වගේ. සමහරට එයා ගිහිල්ලා දවසින් දෙකකින් චුති වෙලා යන්න පුළුවන්. අපායකට. එක්ක එයා අවුරුදු වලින් අපේ අවුරුදු 100ක් එහෙට දවසක්. ඉතින් මේ අවුරුදු 100කින් මෙහෙන්න පුළුවන්. එහි දෙවිවරුන්ට මේ දරුවෝ ලැබෙනවා. උකුලනේ දරුවෝ උපදින්නේ. උකුලේ තමයි උපදින්නේ. තවතිසා දිනෝ වැටියන්ට දරුවෝ උපදින උකුලේ. ඒ චුටි දරුවෝ නෙමෙයි ලොකු අය. එයා තමයි දරුවෝ. ඉතින් අපි හිතන්නේ මේ දිව්‍ය ලෝකේ ගියාම සම්පූර්ණ මේ ආයුෂයක් විඳිනවා කියලා. මේ මනුස්ස ලෝකේ වගේමයි. ඒ අවුරුදු 800ම ගෙවන්න වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. එහෙම අය ආදී. ගොඩාක් ඊට මෙහා චුත වෙනවා. ඔක තමයි මේ මනුස්ස ලෝකය. පරමාර්ථයේ නිදින්න වෙන්නේ නැහැ දෙවිගොල්ලන්ට. ඒ කර්ම නිසා. අපි කොච්චර පින් කළත් අපි කරපු අකුසල කර්ම නැද්ද යටි? ක්‍රියාත්මකයි. අකුසල කර්ම ක්‍රියාත්මකයි කියන්නේ රාගය කියනවා, ද්වේෂය කියනවා, මෝහය කියනවා. ඒ වෙහිදී දැන් බ්‍රහ්ම ලෝකවලත් තියෙනවා. අකුසල කර්ම තියෙනවා. දුරු කළා නෑ. ඒවත් මේ සම්පූර්ණ ආවිෂය විඳිනවා නෙමෙයි. මේ වගේ තමයි. ඒ එක අයට ලැබෙන වරප්‍රසාදනය වෙනවට ඒවා. දැන් මල්ලිකා දේවිය සුගත යෝනියට ගියා. දින 7යි ගියේ. අන්න තිරිසන් ලෝකයේ දින 7යි ගියේ. කුසල කර්මයක් කළේ කිසිත් උනා. මේ කුසල කර්මයක් තිබුණා. කුසල තැන් වල ඉපදුනාට අකුසල කර්මයක් කළේ විවිධ එකපාරට එතනින් නැති ළඟින් තවත් ටිකක් ඉපදුනා. එහෙම තමයි වෙන්නේ. මේක එක්කෙනාට එක විදිහට මේවා පවතින. ඉතින් මේවත් එක්ක මේ සුද්ධාස බ්‍රහ්ම ලෝකවල විතරයි මෙන්න මේ සුද්ධාස බ්‍රහ්ම ලෝකේ රාගය නෑ දෙවිසු නෑ. මේ නිසායි ඒ කර්ම ක්‍රියාත්මක නෑ. ඒ කර්ම නෑ. සුද්ධාස බ්‍රහ්ම ලෝකවල කුසල කර්මයක් නෑ. අකුසල කර්මයක් නෑ. එතකොට කුසල අකුසල කියන්නේ බ්‍රහ්ම ලෝකවලට සාපේක්ෂව නෙමෙයි. කුසල අකුසල සුදුම පවතිනවා. ක්‍රියාකාරීත්වය පවතින්නේ 11 කාම ලෝකේ. ඉතින් 11 කාම ලෝකේ ඔය මේ කුසල අකුසල තිබුණාට අර මේ බ්‍රහ්ම ලෝකවල ඕව බලපානවා. අකුසල කුසල අනාගාමී වෙච්ච අයට කුසල අකුසල වලින් බලපෑමක් නැහැ. දැන් සුද්ධාස බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට බලපෑමක් නැත්තේ. මනුස්ස ලෝකෙින් අනාගාමී අයට රහත් අයට කුසල අකුසල පරිසම්පද. ඒක ක්‍රියාත්මකයි. මනුස්ස ලෝකෙ අකුසල නම් සිදු වෙන්නේ නේ.
මං ඊයේ කියලා දුන්නාගේ සංසාර ගන්දෙනු තියන අය රාග සහිත අය, දේශ සහිත අය, මෝහ සහිත අය ලෝකේ ඉන්න නිසා. අනාගාමී සුද්ධාසු බ්‍රහ්ම ලෝකවල රාග සහිත, දේශ සහිත, මෝහ සහිත අය නෑ. විශේෂාගත මිනිස්සු නෑ. සම්‍යක් දෘෂ්ටික මිනිස්සු ඉන්නේ. අනිත් එක අනාගාමී අය ඉන්නේ. කර්මයක් ක්‍රියාත්මක විදියක් නෑ. එතකොට මේ ලෝකේ අලෝභ සහිත, අද්වේෂ සහිත, අමෝහ සහිත මිනිස්සු ඉන්නවා. ඒ නිසා ඒ අයකින් අපිට කුසල කර්ම සිදු වෙනවා. ප්‍රති උපකාර ලැබෙනවා. බ්‍රහ්ම ලෝකේ ඒව කරන අය කරපු අයත් නෑ. සුද්ධාස බ්‍රහ්ම ලෝකේ. එවැනි අයත් නෑ. නැති නිසා අපිට එහි කුසල කර්මයන්ට පස්සම් දෙන්නේ නෑ. අපිට අකුසල් කර්මයන්ට පස්සම් දෙන්නේ නෑ. සුද්ධාස බ්‍රහ්ම ලෝකේ. මනුස්ස ලෝකේ ওই ಜಾති දෙකම ඉන්න නිසා අපේ සංසාර ගම්තිනු අනුව අපිට එක එක ලැබී පහළ වෙනවා. දැන් මං සමනේ. දැන් මට කවුරු හරි ගෙනත් දෙනවා දැන් මට ගෙනත් දෙනවා අක්කර ගානක ඉඩමක් දෙනවා. අක්කර 100කට ඉඩමක් දෙනවා මට. ඉඩමක් දීලා මට හොඳ ප්‍රාඩුවේකුත් දෙනවා. මට හොඳ කෝටි 50ක් විතර ධනෙකුත් දෙනවා. තේරුණා? දැන් මේ මිනිස්යාට මට දෙන්න හිතෙන්නේ මගේ පෙර පුණ්‍ය ශක්තිය. ඒ පුණ්‍ය ශක්තිය ගම් දෙනු තිබුණා තියෙන අපි දෙන්නගේ අතර. අද මට ගම් දීලා පින් කරගන්න අය ඉන්නවනම් යම් මේකෙන් මම නිවන් නොදැක්කොත් සංසාරේ අය මට මුණ ගැහෙනවා. ඒ ශ්‍රද්ධාතික මට උපකාර කරන සංසාරේ. ඒගොල්ලන් මුණ ගැහුණා ඒගොල්ලන් නිරායසෙන් මට උදව් කරනවා. මං ගිහි කෙනෙක් වෙන්න පුළුවන් එතන. ඊළඟ ජීවිතේ. හරියට එහෙම වෙන්න පුළුවන්. මේ ජීවිතේ මිනිස්සු මට දන් දෙනවා. මම හදිසි නිවන් නොදැක්කොත් ඊළඟ ජීවිතේ මම ඒගොල්ලන්ට දන් දෙනවා. ඒගොල්ලන් සම්මනිය වෙලා මම ගිහි කෙනෙක් වෙලා ඒගොල්ලන්ට දෙන්න දීලා මම පින් කරගන්නවා. අපි අකුසල් කර්ම කෙනාට ප්‍රත්‍ය කරගෙන අධිපති කරගෙන ඉන්නවා වගේ තමයි කුසල කර්මයි. ඒ විදිහමයි. එනිසා බුදුන් වහන්සේ කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පාත්‍රයේ තියෙන දානි ටික මේ බුදුන් වහන්සේගේ පාත්‍රයේ තියෙන දානි ටික අරගෙන මහා කාශ්‍යප හාමුදුරන්ට දෙනවා. බුදුහාමුදුරු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මෙහි කියන්නේ මේ තමයි මේ බුදුරජාණන් වහන්සේ දාන ටික දෙනවා. පස්සේ ඒකම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේනට උන්වහන්සේ හඳුනගෙන අනේ මං අරේට බෙදුවනේ කියලා බුදුහාමුදුරු කියලා ගන්නෑ. ඒ දාන ටික අරගෙන මහා කාශ්‍යප හාමුදුරු කියනවා. විශ්වනාථාරහම ඒ ස්වාමීන් එහෙම එන්නේ කියලා. එහෙම උනේ ඇයි කියලා හොඳයි. ඒ පාඩම් බුදුහාමුදුරු ශ්‍රමණේ කියලා. බුදුහාමුදුරු දන්නව නැති කෙනෙක් මන් දන්නේ. ඒ ශ්‍රමණේ කියනකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ. ඊට වැඩි ලස්සනයි. කොහොමද බුදුරජාණන් වහන්සේ කියනවා පන් සංසාරේ කවදාකවත් එයාට දානයක් දීලා නැහැ. එහෙනම් අපිට යම් කෙනෙක්ගෙන් අපි දානයක් ලබන්න අපිට සංසාරේ අපි දීලා තියෙනවනේ යාට. අපිට මේ දන් දෙන අය ඔක්කොම අපිට දීලා තියෙනවා. අපි දීලා තියෙනවා. පෙර ජීවිතවල. අපි දුන්නොත් තමයි අපිට ලැබෙන්නේ. බුදුහාමුදුරු කවදාකවත් මේ ඒ චරිතයට දන් දීලා නැහැ. කියලා එතන ප්‍රකාශ කරනවා. කාශ්‍යප හාමුදුරු දන් දීලා තියෙන නිසා එයාට දෙන්න තමයි. එහෙම තමයි. ඉතින් මෙන්න මේ වගේ තමයි දිවි ලෝකේ ගම් දෙන්නේ හැමතැනම තියෙන ගම් දෙන්නේ. මේ කර්මය හේතු කරගෙන පවතින ගම් දෙන්නේ මෙන්න මේ විදිහට පවතින.
ඉතින් ඒක නිසා අපි මේ කර්මය දිහා යම් චුට්ටක් හරි බලනවා නම් ඒක බලන්න ඕන මේ නිකන් පටු විදියට මේ ලෝකෙට සීමා කරලා බලන්න එපා. එතකොට පොඩි චුට්ටි කෑල්ලකට දාලා බලන්න එපා. එයා දන් දුන්නොත් එයා අපිට දන් දෙනවා. එයාට සසරින් ලොකු වාසියක් ඒක. අපි එතන හිතන්න එපා. ඇයි එයා අපිට දන් දෙන්නේ? දැන් දුර අය මාව හොයන් හැරලා දන් දෙනවා. ඇයි ඒ? සංසාරේ දන් දෙනවා. මාත් දන් දීලා තියෙනවා. මාව දැක්කහම ඒකත් දන් නොදී බෑ. ඔක තමයි ඒගොල්ලන්ට සංසාර මේවට අවදි වෙලා එනවා. කුසලමයි. අපේ ගම් දෙනුව. අකුසලයක් එහෙමයි. කුසලයක් එහෙමයි. සමහර බල්ලෝ ගොරවනවා. සමහර බල්ලෝ අපිට නකුට වන්නවා. විවිධ ඉන්නවා. මේ ඇවිල්ලා සංසාර ගම් දෙනවා. නැත්නම් එහෙනම් බල්ලෙක් ලේසියෙන් අපව කන්නේ. ඒක සංසාර ගම් දෙනුවක්. අපිට ඒ ගම් දෙනුව පේන්නේ නැහැ. ඕකයි වෙලා තියෙන්නේ. අපිට පේන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ මේ අපි පොඩ්ඩක් මේ කර්මය ගැන චුට්ටක් දැනගෙන ඉන්න ඕන. දැන් මේව දැනගත්තා කියලා අපිට කවදාකවත් නිවන් දකින්න බෑ. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරනවා මේ කර්ම විශ්ය හදාරන්න එපා. අපිට කවදාකවත් දුක අවබෝධ වෙන්නේ නැහැ. ලෝකී ධර්මතාවයක් ගැන හොඳ දැනුමක් ඒවි. ඒ කර්මය ගැන අපිට කවදාකවත් ගවේෂණය කළ ඉවර කරන්න බෑ. බුදු කෙනෙකුට තමයි තේරෙන්නේ. ඒ පෙරේත වස්තු කතා, විමාන වස්තු කතා, ඒ බුදුහාමුදුරු කියපු ටික, මුගලන් මහ රහතන් වහන්සේ කියපු ටික, ලක්කන තෙරුන් වහන්සේ කියපු ටික, ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දිව්‍ය ලෝක ගැනයි මේ පෙරේත ලෝක ගැන. සතර අපාය. ඉතින් අන්න ඒ වගේ ඉතින් මෙන්න මේ දේවල් අනුව අපිට කියලා තියෙනවා මේ කර්ම විශ්ය හදාරන්න එපා කියලා. ඇදහැරීමෙන් අපිට මේ කිසිවක් අපිට කියන්න බෑ. මොකද මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කියනවානේ මේ සත්‍යයේ චුතිය බලන්න එපා කියලා. කාශ්‍යපෝවද සූත්‍රයේ. ඔක ඔබට ගෝචර නැහැ. ඔක තථාගතයන් වහන්සේට ගෝචර ධර්මයක්. ඔය දේ කරන්න එපා කාශ්‍යපින්. සත්‍යය මැරලා උපදින හැටි බලමින් වාසය කරනවා. ඒක කරන්න එපා කියලා. එහෙනම් කර්ම විශ්ය හදාරන්න එපා. අපිට ගෝචර නැහැ. ඒ නිසා අපි උමුතු වීමට කාරණාවක්. උමුතු වෙනවා කියන්නේ පිස්සු හැදෙනවා කියන එක නෙමෙයි. ඒකත් පිස්සුවක් තමයි. පෘථග්ජන උම්මත්තක. පෘථග්ජනය උම්මත්තකෝ. කියව දැන්ට වැටෙන්නේ. පිස්සන් කොටින් නැහැ කියන්නේ මේ කතාව. මේ ලෝකේ අධික තණ්හාවෙන්, අධික රාගෙන්, අධික ද්වේෂයෙන්, අධික මෝහයෙන් කටයුතු කරන්නේ මිනිස්සු. අන්නේ මට. ඒ නිසා මේ කර්ම විශ්ය ආධාරන්න එපා කියනවා. චිත්ත විශ්ය ආධාරන්නත් එපා කියනවා. මේ චිත්ත විශ්ය අචින්තයි කියනවා. මේකත් ආධාරන්න එපා. මේක හැදෑරීමෙනුත් අපිට කවදාකවත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. කර්ම විශ්යෙනුත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අපිට චිත්ත විශ්ය හැදෑරුවයි කියලා අපිට කවදාකවත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන් අසිත උසගත්තොත් අට්ඨමපතිලාභුන්ගෙන් හොඳ ඉද්ධි සම්පන්න තාපසේ චතුරාර්ය සත්‍ය ධර්මය තේරුන්නේ නැහනේ. තේරුණාද? නෑ. උද්දරගාම පුත්ත. එතකොට ආලාර කාලාම නෑ. එහෙනම් මේ ධානය පසුපස ගිය කෙනෙකුට මේක චිත්ත විශ්යයි. චිත්ත විශ්ය හැදෑරීමයි. මේක හරහා ගියන්ට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන්න බැරුව යනවා.
දුක අවබෝධ වෙන්නේ නැහැ. ඒ තැන්වල තියෙන සැපයට කොටු වෙනවා. දුක අවබෝධ වෙන්නේ ඕකයි වෙන්නේ. දුක අවබෝධ නැති හේතු. බොසතන් වහන්සේත් ධ්‍යාන වැඩිව අට සමාපatti වෙනකම් පුරුදු කළා. ඒත් බොසතන් වහන්සේට දුක ගැන අවබෝධ වුණේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ නැහැ. දුක මිදෙන මාර්ගයක් අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි බෝසතන් වහන්සේ ධ්‍යාන චිත්ත විෂය ඇතහැරියා. ඒක ඇතහැරියා බෝසතන් වහන්සේ. චිත්ත විෂය ඇතහැරියා. ඒකෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය එන්නේ නැහැ. ඊළඟට තියෙනවා මේ ලෝක විෂයක්. නේද? ලෝක විෂය කියන්නේ. ඔය ලෝක විෂය හදාරන අය තමයි වෛද්‍යවරු, නීතිඥවරු, එතකොට ඉංජිනේරුවරු, පොළොව ගැන පරීක්ෂණ කරන අය, ගස් කොළන් ගැන පරීක්ෂණ කරන අය, ඉරහන් තාරකා ගැන පරීක්ෂණ කරන අය, ගහ තාරකා ගැන පරීක්ෂණ කරන අය, ආහසට රොකට් අරින අය, මේ අය ලෝක විෂයයි. වාහන හදන අය නේද? කොම්පියුටර් අරව මේවා මේ බයෝ විෂයන්, එතකොට මොනවාද මේ කෙමිස්ට්‍රි විෂයන්, මේ ඔක්කොම ලෝක විෂයයි. කැම්පස් එකේ තියෙන ඕනම විෂයක් ගත්තොත් ලෝක විෂයයි. මේවා ඉගෙන ගැනීමෙන් මේ විෂයන් හැදෑරීමෙන් මහාචාර්ය පට්ටම් ගැහුවා නේද? ඒ ඩිග්‍රී ගැහුවා. දුක අවබෝධ වෙන්නේ නැහැ. මේ විෂයන් හදාරන්න කර්ම විෂය හදාරන්න චිත්ත විෂය හදාරන්න දුක ගැන අවබෝධ වෙන ඥානෙ වැහිලා යනවා. ඔක තමයි වෙන්නේ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නැති එකට කියනවා උමුතු වීමට කාරණාවක් කියලා. එන මේ ලෝක විෂය හදාරන්නත් එපා කියනවා. මේ ලෝක විෂයයන් කෙනෙක් හැදෑරුවොත් එයාට කවදාකවත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඔක තමයි. බලන්න ඊහර තන්තුරු ධර්මයන්ට මේ ධර්මය මෙනෙහි කරන වෙලාවක් තියෙනවද? නැහැ. ඊහරට ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවනම් එයාට මේ ධර්මය ඒ විෂය ඉගෙන ගන්නවා මිසක එයාට මේ චතුරාර්ය සත්‍ය හදාරන්න වෙලාවක් තියෙනවද? නැහැ. ඔයා කවදාද කැම්පස් එකේ ඉඳගෙන මේ ධර්මය හදාරන්න ගියා නම් කවදාකවත් මේක ඔයාට ප්‍රකට වෙන්නේ නැහැ. හේතුව ඔයාගේ මේක අතුරුපසක්. චතුරාර්ය සත්‍ය කියන එක. වචන සෙට් එකකින් ඉගෙන ගනින්න. ඒ වුණාට ඔයාගේ ඉලක්කය මේක. මේක තමයි දර්ශනයට හේතුව. ඒ නිසා මේ ලෝක විශ්ය කියන කාරණාව හදාරන්න එපා කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඉගෙන ගන්න එපා, සොයන්න එපා කියලා කියන්නේ. එයින් චතුරාර්ය සත්‍ය දුක අවබෝධ වෙන්නේ නැහැ ඔයගලන්ට. දුකෙන් මිදෙන මාර්ගය අවබෝධ වෙන්නේ නැහැ. බුද්ධ විශ්ය. මේකත් සොයන්න එපා කියනවා බුදුරජාණන් වහන්සේ. ඔයගලන් ඉතිපිසෝ ගාථාව කිව්වා කියලා බුදු විශ්ය දන්නවද? දන්නේ නැහැ. රහත් වෙච්ච උතුමන් වහන්සේ කෙනෙක් විතරයි අරහන් කියන වචනේ තේරුම දන්නේ. අනිත් අය ඔක්කොම කටපාඩම් කරගෙන වචන ටිකකින් විස්තර කරනවා විතරයි. ඒ වචන වලින් විස්තර කිරීම, ඒ හැකියාව බුද්ධ විශේෂ වෙන එකයි. ඒ නිසා අපිට බෑ බුද්ධ විශේෂ හොයන්න. බුදුහාමුදුරුවෝ ඥාන ගැන අපිට තීරණ ගන්න බෑ. කොයි වගේද කියන්නේ අපි දන්නේ නැහැ. එක එක කතා වස්තු අරගෙන අපි කිව්වා. අපි මුලා වෙච්ච ස්වභාවයක් විතරයි තියෙන්නේ. සම්පසාදිනේ සූත්‍රයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියන්නේ සාරිපුත්‍රනි ඔබ කොහොමද මගේ සීලය දැනගත්තේ? සමාධිය දැනගත්තේ? මගේ ප්‍රඥාව දැනගත්තේ කොහොමද සාරිපුත්‍රය කියලා යන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වර්ණනා කරනකොට ඔය කාරණා තුනේ දැනගන්න බෑ. තවත් බුදු කෙනෙකුට විතරයි බුදු කෙනෙක් දැනගන්න පුළුවන්. තවත් බුදු කෙනෙකුට විතරයි මාව දැනගන්න පුළුවන්. එහෙනම් අපි මේ බුද්ධ විශ්ය හදාරනවා නම් ඒත් මොඩයි අපි. අපිට දුක අවබෝධ වෙන්නේ නැහැ. දුකෙන් මිදෙන මාර්ගය අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ කර්ම විශ්ය, චිත්ත විශ්ය, ලෝක විශ්ය
බුද්ධ විෂය මේ කාරණා හතර සොයන්න එපා, හදාරන්න එපා කියලා කියනවා. මේ කාරණා හතර උම්මතු වීමට කාරණාවක් කියලා කියනවා. කියන්නේ පිස්සන් කොට යන එක නෙමෙයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවෙච්ච, සෝහන් නොවෙච්ච, සම්මා දිට්ඨිය නැති හැමෝම උම්මතු වෙලා ඉන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒ නිසා මේ උම්මතු වීමට කාරණා හතරක් කියලා. ඒවෙන් රාග, ද්වේෂ, මෝහ වර්ධනය වෙනවා මිසක රාග, ද්වේෂ, මෝහ නැති වෙන්නේ නැහැ ওই විෂයන් හතරෙන්. ඒ නිසා මේ විෂයන් හතර හදාරන්න එපා කියලා කියන භික්ෂුන් වහන්සේට. ඒ නිසා අපිට කැම්පස් එක අයිති නැහැ. භික්ෂුන් වහන්සේට කැම්පස් අයිති නැහැ. දැන් ඔන්න අපි ඒ ටික ඉගෙන ගත්තා. අපි දන්නවා දැන් මේ හදාරන්න එපා කිව්වා. බුදුහාමුදුරුවෝ හදාරන්න එපයි කියලා තීද්දි. ඇයි අපි හදාරන්නේ? අපි මොකද්ද හදාරන්න ඕන? අපි මොකද්ද සොයන්න ඕන? මොකද්ද අපි ඉගෙන ගන්න ඕන? අපි ඉගෙන ගන්න ඕන පංච උපාදානස්කන්ධය. ඔය කම්ම විශ්ය කියලා අපිට පේන තැන නිර්මාත්වරයා කවුද? පංච උපාදානස්කන්ධය. අපි ඒක සොයන්නේ නැහැ. කර්මය ගැන සොයනවා. චිත්ත විශ්ය නිර්මාත්වරයා කවුද? පංච උපාදානස්කන්ධය. අපි පංච උපාදානස්කන්ධය සොයන්නේ නැහැ. අපි චිත්ත විශ්ය ගැන සොයනවා. එතකොට ලෝක විශ්ය නිර්මාත්වරයා කවුද? පංච උපාදානස්කන්ධය. අපි පංච උපාදානස්කන්ධය ගැන සොයන්නේ නැහැ. ලෝක විශ්ය ගැන ඉගෙන ගන්නවා. අම්මලා හතර උනන්දු කරන් දරුවට උගන්වනවා. ලෝකේ තියෙන විෂයක් උගන්වනවා. උගතෙක් කරන්නේ. හැබැයි හැමෝම නුගත්තු කියන එක අපි නොදන්නා කතාවක්. උගතා පඬිතයා මෙන්න මේ පංච උපාදානස්කන්ධය දකින්න කෙනයි. වෙන කවුරක්වත් නෙවෙයි. ඒ වගේම මේ බුද්ධ විෂය ඉගෙන ගන්න කෙනා නේද? බුද්ධ විෂය ගැන අපි ඉගෙන ගන්නකොට ඒක ඉගෙන ගන්න එකේ නේද? මේ බුද්ධ විෂය හම්බෙන්නේ මොකක් හේතු කරගෙනද? පංච උපාදානස්කන්ධය හේතු කරගෙන. අපි බුද්ධ විෂය හදාarලා වචන වලින් ඒකට ශ්‍රද්ධාවෙන් බැලලා ඉන්න මිසක මේ දේවල් හටගන්නේ කුමක් හේතු කරනද කියන එක ඒ හේතුව පංච උපාදානස්කන්ධය අපි දකින්නේ. ඒ නිසා බුදුරු කියන්නේ මෙන්න මේ ස්කන්ධයන් පංච උපාදානස්කන්ධය ඇත්ත බාන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නේ. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ බව තේරුම් අරගෙන අපි මොනවද සොයන්න ඕන? අපි සොයන්න ඕන පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා සොයන්න. සොයාගෙන ඒක අධ්‍යයනය කරන්න. මේක තමයි දර්ශනේ, බුද්ධ දර්ශනයට අයිති පැත්ත. අනිත් ඔක්කොම චතුරාර්ය සත්‍යයට අයිති පැත්ත නෙවෙයි. දුක්ඛාරි සත්‍ය කියන්නේ ස්කන්ධ පහ. සමුදය සත්‍ය කියන්නේ තණ්හාව. තණ්හාවේ නිරෝධය, නිරෝධා සත්‍යයි. මාර්ග සත්‍ය දුකින් මිදීමයි. ඉතින් මෙන්න මේ විදිහට මේකම අපි සොයමු. මේ පංච උපාදානස්කන්ධය. ඒක සොයනකොට තමයි අපිට මේ අවශ්‍ය දේ ලැබෙන්නේ. ඉතින් පළවෙනි පියවරක් වශයෙන් දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සොයන්න එපා කියපු ධර්මයන් මොනවාද කියලා. දැන් අපිට නුවණයි. ඒ නිසා අපි බුදුන් සරණ ගියාය නම් නේද? බුදුන් කියපු දේ විශ්වාස කරනවා නම් නේද? බුදුන් අර කිසි කෙනෙක් නෑ අපිට නේද? මේ අපි බුදුරජාණන් වහන්සේම සෙවණේ ඉන්නවා නම් මේ බුදුහාමුදුරේපයි කියපු විෂයන් අතර හදාරන්න යන්න එපා. හොඳින් තේරුම් ගන්න මේ විෂයන් හතර කුමක්ද කියලා. මේ විෂයන් හතර හැදෑරීමෙන් මේ අපි තුල තියෙන පංච උපාදානස්කන්ධ ක්‍රියාකාරීත්වය වැහිලා යනවා. ඒක ඒවට යන්න එපා කියලා කියනවා.
වෙන මොකුත් නෙවෙයි. නේද? ඉතින් මෙන්න මේ වගේ අපි දක්ෂ වෙමු. මෙන්න මේ විෂයන් හතර හදාරන්න නැතුව අපි මේ බුදුහාමුදුරු එපා කියපු විෂයන් හදාරන්න නැතුව අපි භික්ෂු ජීවිතය තුළ සොමන ජීවිතය තුළ අපි හදාරන්න ඕනේ සොමනෙක් වෙන්න නම් පංච උපාස්කන්ධය යනු කුමක්ද? මේකේ විස්තර ටික මේකේ විභජ්‍යවාදීත්වය ටිකයි අපිට උපකාර වෙන්නේ මේ සංසාර දුකින් මිදෙන්න. කෙන අපිට අවශ්‍ය කර්මෙන් ගැලෙන්නවත් ලෝක විශ්යෙන් ගැලෙන්නවත් චිත්ත විශ්යෙන් ගැලෙන්නවත් බුද්ධ විශ්යෙන් ගැලවෙන්නවත් නෙවෙයි අපිට අවශ්‍ය පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න අපිට අවශ්‍ය. ඒක තමයි අපිට ඕන. නේද? ඉතින් එතනට එන්න අපි උත්සාහවත් වෙමු. පළවෙනි පියවරක් වශයෙන් නේද? දකිමින් ආහාර නැතුණු නැති වෙලා යනවා කියන න්‍යායට අනුව මන නුවණින් යුතුව මේක වඩනවා නම් අන්න යාට සක්කාය දෘෂ්ටිය දුර වෙනවා. මේ රූපේ ආහාර නිසා හට ගන්නවා ආහාර නැතිවීමෙන් නැති වෙනවා. එතකොට ඒක අතීතී මේ රූපේ අතීතී තිබිලා යනවත් නෙවෙයි අනාගතයට යනවත් නෙවෙයි වර්තමානයේ පවතිනවා මේ කියන නුවණ එනවා. නේද? ඒක රූපේ තියෙන සක්කාය දෘෂ්ටිය දුර වෙනවා. නේද? එතන තියෙන සීලබ්බත පරාමාසය දුර වෙනවා. එතන තියෙන විචිකිච්ඡාව සැකේ නැතිලා යනවා. නේද? මොකද සැකේ? රූපේ කියන එකේ යථාර්ථය දැකීම සැකේ දුර වෙනවා. විචිකිච්ඡාව නැහැ. යථාර්ථය දකිනවා. ඊයේ ගැන අපි කතා කළා. එතකොට වේදනාව හඳුනාගත්තා. නේද? වේදනාව ස්පර්ශපත්යෙන් හටගන්නේ. එතකොට වේදනාව වෙනස් වෙනවා. විතක සැප, විතක දුක, විතක අදුක්කම සුඛ. මේකත් ස්පර්ශපත්යෙන් විතක මේ සැප වේදනාව. විතක දුක් වේදනාව, විතක අදුක්කම සුඛ වේදනාව. එනම් මේ තුනෙන් එකයි එක විට හටගන්නේ. එනම් මේ තුන් වේදනාව අනිත්‍ය වෙන ධර්මයක්. නේද? අනිත්‍ය වෙන ධර්මයක්. හටගෙන නිරුද්ධ වෙනවා. මේ වේදනාව අපිට අයිති නැති බව කිව්වා. අපි ඒක නිදසුනක් වශයෙන් පෙන්නවා. නිර්වින්දනය කරපු එක මේ කය කපනවා. වෛද්‍යවරු ඔපරේෂන් කරනවා. මේවා මස් කපනවා, පෙනහළු මේවා පපුව දෙකට පරනවා. හැබැයි රිදෙන්නේ නැහැ. අන්න වේදනාව මේ රූපෙට අයිති නැති බව අපිට ඕකෙන් තේරෙනවා. පොඩි නිදසුනක්. අපි හිතන්නේ වේදනාව සැප වේදනාව හටගන්නේ මේ රූපය කියලානේ. ඒකනේ මේ රූප සතුටු කරන්න යන්නේ. ඒක වේදනාවේ තියෙන කාමච්ඡන්දය. නේද? රූපේ සතුටු කරන්න යනවානේ. ඒක රූපේ සම්බන්ධ තියෙන කාමච්ඡන්දය. මේක වේදනාව සම්බන්ධ තියෙන කාමච්ඡන්දයක්. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ තුන් වේදනාව හටගෙන නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙන්නේ. හැබැයි මේ රූපේට අයිති නැති බවක් දකිනවා. නේද? අර නිදසුන ගන්නවා. ස්පර්ශපත්යෙන් හට ගන්න බව දකිනවා. ස්පර්ශයට හේතුව සදායතන. සදායතනට හේතුව නාම රූප. නාම රූපයට හේතුව විඥාන. විඥානට හේතුව සංකාර. සංකාරට හේතුව මේ අවිද්‍යාව. අවිද්‍යාවට හේතුව පංච නීවරණ. පංච නීවරණට හේතුව ඉන්ද්‍රිය අසංවරය. ඉතින් ওই විදිහට හේතුඵල න්‍යායක් තියෙනවා. එතකොට මේක හටගත්තේ කොහෙන්ද? මේ හේතුඵල න්‍යාය ගියොත් නේද? අසත්පුරුෂ සේවනය නිසා. අසත් ධර්මය නිසා. මේ නිසා තමයි මේ ටික හටගත්තේ. මම ඔය ගැන කතා කරන නිසා වැඩි දුර කතා කරන්නේ නැහැ. ඒ හේතුඵල න්‍යාය කතා කළා. එන මේ අවිද්‍යාව මේ සංසාරේ උපදින්න නැවත ඉපදීම ඇති කරන ධර්මයක් අපිට හම්බෙන්නේ අසත්පුරුෂ සේවනය නිසා. අසත් ධර්මය නිසා.
සී සද්ධර්මය නම් සත්පුරුෂ සේවනය නම් සී සද්ධර්මය නම් නේද? ඒක නිසා අපිට උපදින්නේ පංච නීවරණ නෙමෙයි. සතර හටිපට්ඨාන. සතර හටිපට්ඨානට හේතුව ඉන්ද්‍රිය සංවරය. පංච නීවරණ වලට හේතුව ඉන්ද්‍රිය අසංවරය. ඒ ටික මම කලින් කතා කරලා නිසා ඉතුරු ටික කියන්නේ දේශනාවල ඇති. මේ කාරණාවට හේතුව එතකොට අපිට පංච නීවරණ වලට හේතුව අවිද්‍යාවට හේතුව පංච නීවරණ, පංච නීවරණට හේතුව ඉන්ද්‍රිය අසංවරය. ඒක ඉතුරු ටික දේශනාවල ඇති. මේක මුල් ටික කිව්වොත් එතකොට මේ අවිද්‍යාව නැමැති පටිච්චසමුපාදය හටගන්නේ අපි සංසාරේ යන්නේ මේ හේතුඵල න්‍යාය සංසාරය යන හේතුඵල න්‍යායක අපිට මුණ ගැහෙන්නේ. ඇයි? අසත්පුරුෂ සේවනය නිසා. අසත් ධර්මය නිසා. මේ නිසයි අපිට අපේ ඉන්ද්‍රිය අසංවර වෙන්නේ. ඒ නිසයි පංච නීවරණ හටගන්නේ. අන්න ඒ ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙන අවිද්‍යාව හට ගන්නවා. අවිද්‍යාව නිසා සංකාර, සංකාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප, නාම රූප නිසා මේ සඩායතන, සඩායතන නිසා ස්පර්ශ, ස්පර්ශ නිසා වේදනා. බලන්න මේ තුන් වේදනාව හේතු ප්‍රත්‍ය න්‍යායක්. හේතු නිසා හටගන්න ධර්මයක්. අපිට විද්‍යා මාර්ගයේ අවිද්‍යාව යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධා නේද? අපිට මේ විද්‍යා මාර්ගය හම්බුණා. මේ විද්‍යා මාර්ගයට හේතුව සතර හටිපට්ඨානය. එතන පංච නීවරණ නැහැ. සතර හටිපට්ඨානයට හේතුව ඉන්ද්‍රිය සංවරයයි. මම ඕක ගැන කලින් කතා කරලා තියෙන නිසා ඔක්කොම කියන්නේ නැහැ. ඒකේ මුල් ආරම්භය සත්පුරුෂ සේවනය. සත්පුරුෂ සේවනය, සත්පුරුෂ ධර්මය. අන්න සත්පුරුෂ අසත්පුරුෂ සේවනය නෙමෙයි. සත්පුරුෂ සේවනය නිසා සත් ධර්මයක් නිසා නේද? අන්න අපිට ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා අන්න අපිට සතර හටිපට්ඨානෙ වැඩෙනවා. ඒ නිසා විද්‍යා මාර්ගය. අන්න සතර හටිපට්ඨානෙ කියවුවම අපිට හම්බ වෙනවා කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මෙන්න හතර හටිපට්ඨානෙ. මේ ප ဋ ාණ හතර වඩනකොට අන්න පංච නීවරණ දුරු වෙනවා නේද? සතර හටිපට්ඨාන සූත්‍රය ඇති. පංච නීවරණ දුරු වෙනවා, බොජ්ජංග ධර්ම වැඩෙනවා, මාර්ගය උපදින්නේ එතකොටයි. අන්න විද්‍යා මාර්ගය. හතර හටිපට්ඨානේ වඩපු ඵලියට මාර්ගයේ ඉන්නවා කියලා කියන්න බෑ. කවදාකවත් කාටවත්. හැබැයි අපිට මේ විද්‍යා මාර්ගයේ උපදවා ගන්න සතර හටිපට්ඨානෙ වැඩි යුතුයි. ඒක තමයි සතර හටිපට්ඨාන සූත්‍රය කතා කරන්නේ. මේ ප ဋ ාණ හතර වැඩිවීමෙන් පංච නීවරණ දුරු වෙනවා. පංච නීවරණ දුරු වීමෙන් සත්ව බොජ්ජංග වැඩෙනවා. සත්ව බොජ්ජංග වැඩෙනකොට මාර්ගාංග වැඩෙනවා. අන්න විද්‍යා මාර්ගයේ මාර්ගාංගයි. ඔක තමයි. ඒ නිසා මේ විද්‍යාව නිකම් පහළ වෙන එකක් නෙවෙයි. සතර හටිපට්ඨානය අපි වරදවා ගත්තොත් අපි සංසාරේ යනවා. මේ කායනුපස්සනාව මගේ ආත්මයි කියලා ගත්තොත් අපි වරදවා ගන්නවා. මේ කුරුල්ලෝ මේ සතර හටිපට්ඨානේ වර්ධගෙන ඉන්නේ. කවදාද මිදෙන්නේ? මිදෙන්න බෑ කවදාවත්. මේ අපි හැම සත්‍යයක් ළඟම සතර හටිපට්ඨානේ තියෙනවා. මේකින් කායනුපස්සනාව. කාය ගැන දේශනා කරපු ටික මේ තියෙනවා. කායනුපස්සනාව. ඒතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව තියෙනවා. අන්න වේදනානුපස්සනාව. අන්න ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න නේද? සංඛාර කතා කරනවා. අන්න මේ කායනුපස්සනාව තමයි චිත්තානුපස්සනාව. මේ ආයතන හයක් ගැන කතා කරනවා. මෙන්න ධම්මානුපස්සනාව. දැන් මේ සතර හටිපට්ඨානෙන් නොවේද අපි මේ හැදිලා තියෙන්නේ? මේ ප ဋ ාණ හතර පතිත වෙලා මේක
මේක නෙවෙයි අපි තණ්හා කරන්නේ. මේක නෙවෙයි අපි පිනවන්න යන්නේ. කාමච්ඡන්දේ තියන්නේ මේ ප ဋ ාණ හතර වර්ධවා ගත්තා කියන්නේ. මේ ප ဋ ාණ හතර නිසා මගේ මේ ප ဋ ාණ හතර මම ඇතුළට කිව්වා ඒ නිසා අපිට කාමච්ඡන්දය තියෙනවා. අපි සතුටු කාන්න යනවා. නේද? අපිට ව්‍යාපාද තියෙනවා. තීන මිද්ද තියෙනවා. උද්ධච්ච කුක්කුච්ච තියෙනවා. විචිකිච්ඡා තියෙනවා. මෙන්න නීවරණ පහ. එන මේ ප ဋ ාණ හතර වර්ධවා ගත්ත අය තමයි සංසාරේ යන්නේ. එයා සතෙක්ද, මිනිසෙක්ද, දෙවියෙක්ද, බ්‍රහ්මෙක්ද කියන අදාළ නැහැ. එයා ප ဋ ාණ හතර වර්ධවාගෙන. ඒතර ප ဋ ාණ හතර වර්ධවා ගත්තේ නැති කෙනා සෝතාපන්න කෙනා. සෝවාන් කෙනා විතරයි සතර හටිපට්ඨානෙ වර්ධවාගෙන නැත්තේ. අන්නේ සතර හටිපට්ඨානය එයාට හම්බ වෙනවා විද්‍යා මාර්ගයෙන්. නීවරණ පහළ වෙන්නේ නැහැ. මේ කුරුල්ලෝ මෙච්චර දුක් විඳින්නේ, නිරේ නිර්සත්තු දුක් විඳින්නේ. දිව්‍ය ලෝකවල ඒ සැපේට අවුල එතන දුක් විඳින්නේ. බ්‍රහ්ම ලෝකවල දුක් විඳින්නේ. මේ සතර හටිපට්ඨානෙ වර්ධවා ගත්ත අයයි. අපි කොච්චර නිරේ ඉන්නේ නැද්ද? කොච්චර පෙරේත ලෝකෙ ඉන්නේ නැද්ද? කොච්චර සත්තු ලෝකෙ ඉන්නේ නැද්ද? කොච්චර අසුරු ලෝකෙ ඉන්නේ නැද්ද? කොච්චර මනුස්ස ලෝකෙ උපදින්නේ නැද්ද? කොච්චර දිවි ලෝකවල උපදින්නේ නැද්ද? කොච්චර බ්‍රහ්ම ලෝකවල යන්නේ නැද්ද? හැබැයි මීට කලින් කවදාකවත් සුද්ධාසු බ්‍රහ්ම ලෝකවල නම් ගිහිල්ලා නැහැ. නේද? මේ වගේ සංසාර චක්‍රයක් උරුමුණේයි. මේ ප ဋ ාණ හතර අපි වර්ධවා දැක්ක නිසා, වර්ධවා පරිහරණය කරපු නිසා, වර්ධවා කල්පනා කරපු නිසා මේ හතරේ අපිට ඉපදුනේම කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහමයි ඉපදුනේ. අන්නේ නීවරණ ධර්ම පහ ඉපදීම නිසාම තේරුණාද? ඒ නිසාම අපිට අවිද්‍යාව පහළ වෙනවා. අන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා කියලා පටිච්චසම්පාද න්‍යායක් බුදුහාමුදුරු දේශනා කරනවා. සත්‍යයේ සංසාර චක්‍රේ පිළිබින විදියට. එනම් බලන්න අපි මෙච්චර කාලයක් අනවතග්ගෝ යම් භික්කවේ සංසාරෝ, මේ සංසාරේ බොහෝ කාලයක් අපි සැරිසරුවේ සතර හටිපට්ඨානෙ වර්ධවා ගත්ත නිසා. අන්න බුදු කෙනෙක් වර්ධවා ගන්න සතර හටිපට්ඨානයක් දේශනා කරනවා. මොකද අපි වර්ධවා ගත්ත සතර හටිපට්ඨානෙ? මේ කය මගේ ආත්මයයි. මේ කයේ තමයි වේදනාවන් ඇති වෙන්නේ. ඒ නිසා මේ කය සතුටු කරන්න අපි කොච්චර උත්සාහවත් වුණාද? රාගෙන්, ද්වේෂයෙන් මේකට මුලා වෙච්ච නිසා අපි සතුටු කරන්න උත්සාහවත් වුණා. එතකොට මේ වේදනාව මේ කය ඇසුරු කරගෙන පවතින එකක්. හඳුනා ගැනීම. එතකොට මේ සිතුවිලි, සිත කය ඇසුරු කරගෙන පවතින්නේ. කයේ තියෙන්නේ මේ විඥානය. මේ දැන ගැනීම තියෙන්නේ කයේ. මේ ස්කන්ධ පහ තමයි මේ තියෙන්නේ. ආනන්දය. මේ විඥානය කොහේ තියෙනවා කියලාද හිතන්න ආනන්දය. ස්වාමීනි භාග්‍යවතුන් මේ බම්බයන් සිවුර ඇතුලේ තියෙන්නේ. ආනන්දය. ඔබට මේ බාහිර ලෝකේ පේන්නේ මොකටද? චක්කු විඥාණයට. ඔබට ශබ්ද ඇහෙන්නේ මොකටද? සෝත විඥාණයට. ඔබට මේ බාහිර ලෝකේ හම්බෙන්නේ මොකටද? ඒ විඥාණයටයි. ආනන්දය. ඔබගේ කය ඇතුළේ විඥාණය තියෙන්නේ. ඇයි කය ඇතුළේ පේන්නේ නැත්තේ කියලා අහනවා. නේද? ආනන්දය. මේ කය ඇතුළේ විඥානය තියෙනවා කියලා ගන්න එපා ආනන්දය. කයෙන් බැහැර එළිය තියෙනවා කියලා ගන්නත් එපා ආනන්දය. මේ විඥානය හේතු ප්‍රත්‍ය න්‍යායක් කියලා දකින්න ආනන්දය. එහෙනම් අච්චර බණ අහපු බුදුහාමුදුරු ළඟ ජීවමාන බුදුහාමුදුරු ළඟින් ආනන්ද හාමුදුරුවෝ විඥානය මේ අධ්‍යාත්මික කය ඇතුළේ ඉන්නවා කියලා තමයි හිතියාගෙන හිටියේ. නේද? අපිට වැරදුනොත් ප්‍රශ්නේ. අන්නේ වර්ධවා ගැනීම නිසා අපි මේ සංසාරේ යන්නේ. අපි මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන නිසා. ඒ නිසා මේ රූපය අධ්‍යාත්මික බාහිර පවතින එකක් නෙවෙයි.
හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එක. හටගෙන නිරුද්ධ වෙලා යන එක. නිරෝධ නොවෙනවා නම් ඒක අධ්‍යාත්මික බාහිර වශයෙන් පවතින එකක්. මේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. මේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් හටගන්නේ. ඒ ස්පර්ශයමති හේතුව ස්පර්ශය හටගන්නේ සදායතන වලින්. සදායතන හටගන්නේ නාම රූප වලින්. මේ විදිහ අවිද්‍යා මාර්ගයේ දැකගත යුතුයි. එහෙනම් අපි දන්නවා මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් මේ වේදනාව හටගන්නේ. ඒවා හටගෙන නිරුද්ධ වෙනවා නම් නේද? ඒවා අධ්‍යාත්මිකයි බාහිරයි කියලා පැනවෙන්න හැකියි. මගේ කයේවත් එළියේවත් තියනවා කියලා අපිට ඒක පනවන්න බැරි යනවා. මේ වේදනාව. වේදනාව හේතු ප්‍රත්‍යයයි. කෙටි වචනේ. මේ සංඛාර සංඥාවත් එහෙමයි. මේ සංඛාරත් එහෙමයි. මේ විඥානයත් එහෙමයි. මේවා අධ්‍යාත්මිකයි බාහිර වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් පවතින ධර්ම නෙමෙයි. මේ දැන් ඒ හේතු නිසා සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය සඩායතන ප්‍රත්‍යයෙන්. සඩායතන නාම රූප ප්‍රත්‍යයෙන්. මේ අනුව පටිසම්පාදිත අනුව බලන්න ඕන. එහෙනම් ඒ අනුව මේ සංඥා සැප වේදනා හඳුනා ගන්නවා. සංඥා ප්‍රභේද ගොඩයි. දුක් වේදනා හඳුනා ගන්නවා. අදුක්ම සුඛ වේදනා හඳුනා ගන්නවා. එහෙනම් සැප වේදනාව හටගෙන නිරුද්ධ වෙනකොට සැප වේදනාව හඳුනාගත්ත සංඥාවත් නිරුද්ධ වෙලා. ඒ වේදනාවන් වලට ඒ විදිහට අපි දැකගත යුතුයි. එහෙනම් මේ සංඥාව අධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන් තියෙන එකක් නෙවෙයි. මේ දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. අධ්‍යාත්මිකයි බාහිරයි හෝ අතීත අනාගත වර්තමාන වශයෙන් හෝ අපිට වේදනාව පැනවිය හැක්කේ ඇත කියන දෘෂ්ටියට සාපේක්ෂවයි. ඒ වේදනාව හේතු ප්‍රත්‍යයයි. මේ රූපේට අයිති එකකුත් නෙවෙයි. ස්පර්ශයේ හේතුවෙන් වේදනාව හට ගන්නවා. නේද? මේ විදිහට අපි වේදනාව දැකගත යුතුයි. මේ වේදනාව හේතු ප්‍රත්‍ය මේ වෙලාව හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා දකිනවනම් අන්නේ වේදනාව අධ්‍යාත්මික බාහිර කියලා පැනවිය නොහැකි. අතීත අනාගත වර්තමාන වශයෙන් අතීතයේ වේදනාව තිබුණා. ඒ වේදනාව අනාගතයට යනවා. මේ වර්තමානයේ පවතිනවා. ඒ පැනවිය නොහැකි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අකාලිකයි මේ ධර්මය. කාලයකට අයිති නෑ. කාලයකට අයිති නැහැ කියන්නේ මේ දැන් හේතු නිසා හටගෙන මේ දැන් නිරුද්ධ වෙන නිසා. කාලයට අයිති නැහැ කියන්නේ. කාලයකට අයිති නැත්නම් කාටවත් අයිති නැහැ. ඒක අධ්‍යාත්මික බාහිර වශයෙන් පවතින්නේ නැහැ. ඔක තමයි ඇත්ත කතන්දරේ. යම් හේකින් ආනන්ද සුවන්වංශ කිව්වාගේ මේ විඥානයේ කය ඇතුලේ තියෙන කියලා. එතකොට නාම රූප දෙකක් කය ඇතුලේ තියෙන. අධ්‍යාත්මික පසුබිමකට යනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අධ්‍යාත්මික බාහිර වශයෙන් තියෙනවා කියලා නෙමෙයි. මේව හේතු ප්‍රත්‍යයෙන් ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙනවා. නේද? ඒ නිසා මේ කයේ නෙමෙයි වේදනාවක් ඇති වෙන්නේ. හඳුනා ගැනීම ඇති වෙන්නේ මේක ඇතුලේ නෙමෙයි ස්පර්ශ ප්‍රත්‍යයෙන්. පටිසම්පාදයට ගලපන්න වෙනවා. ඒ වගේම චේතනත් එහෙමයි. සංකාර විතර්ක කියලාත් කියනවා. ඉතින් මෙන්න මේවා ඔක්කොම මේ සංකාර හටගන්නේ. සංකාර කියන්නේ සංස්කරණයක්. යම් තැනක වෙන සංස්කරණයක්. ඒ කොතනද කියලා අපිට පැනවිය හැකියි. කියන්න බෑ. විඥානේ තියෙන තැනක් පනවන්න බෑ අපිට. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙන තැනක් පනවන්න බෑ. හේතු ප්‍රත්‍යයෙන් සංස්කරණයක් තියෙනවා. හේතු නිසා හටගන්නේ. රූපේ වේදනාව සංඥාව සංකාර විඥාන. එනම මේ ස්කන්ධ පහ සංස්කරණයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙනවා. ඒව තියෙන්නේ නැහැ. විවිධ සිතුවිලි තියෙනවා. මේ සිතුවිලි වෙනස් වෙනවා. අපිට මේ මනුස්ස ලෝකේ ඇති වෙච්ච සිතුවිලි ඇත්තටම තියනවාද? ඇත්තටම නෑ. අපි දිවි ලෝකේ ගිය හැටිය සම්මුති ලෝකෙට අනුව මනුස්ස ලෝකේ සිතුවිලි නෙමෙයි එතෙන්ට එන්නේ.
නේද? ඉතින් අන්න ඒක නිසා අපි ඒ ගැන ටිකක් ඊයේ කතා බහ කළා. එහෙනම් අපි තෝරගන්න ඕන මේ ස්කන්ධ පහ අකාලික ධමයක් ඇටියටම දැක ගන්නට වෙනවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් හෝ දුර ළඟ වශයෙන් හෝ ඕලාරික සුකුම වශයෙන් හෝ හීන ප්‍රනීත වශයෙන් හෝ මේ අතීත අනාගත වර්තමාන වශයෙන් හෝ මේ 11 ආකාරයෙන් අපි අවබෝධ කරගත යුතුයි, මිදිය යුතුයි. මේ 11 ආකාරයෙන් මිදීමට කියනවා මේ ධර්මය අකාලිකයි කියලා. අකාලික ධර්මයක් මේක. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ 11 ආකාරයෙන්ම අවබෝධ කළ යුතුයි. අවබෝධ කරනවා කියන්නේ මොකක්ද? 11 ආකාරයෙන් මේ ස්කන්ධ පහ මේ 11 ආකාරයටම අයිති නැති බව දැකිය යුතුයි. මේ ස්කන්ධ පහ අපිට ඒකට අපි වර්ධවා ගන්නෙ මේ සතර හටිපට්ඨානෙ වර්ධවා ගන්නෙ එක්ක අධ්‍යාත්මික තියෙනවා, එක්ක බාහිර තියෙනවා, එක්ක අතීතයේ තිබුණා, එක්ක අනාගතයේ තියෙනවා, එක්ක වර්තමානයේ තියෙනවා, එක්ක ඕලාරික වශයෙන් තියෙනවා, එක්ක සුකුම වශයෙන් තියෙනවා, හීන වශයෙන් තියෙනවා, ප්‍රනීත වශයෙන් තියෙනවා, ළඟ වශයෙන් තියෙනවා, දුර වශයෙන් තියෙනවා. මෙන්න මේ කාරණා 11ට වැටිච්ච නිසායි අපිට මේ ලෝකෙන් ගැලවෙන්න බැරි. ඒ නිසා සතර හටිපට්ඨානෙ වඩන්ත හරියටම දැකලා මේ විදිහට ස්කන්ධ පහ ගැන මනා නොනිය යුතුව ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙන ධර්මයක් දැක්කොත් නේද මේ අකාලික ධර්මයට පැමිණිලා ස්කන්ධ පහ ගැන දැක්මක් ඇති කරන දර්ශනයක් ඇති කරගෙන රූපයෙන් මිදෙන්න සතර හටිපට්ඨානෙ වඩා කායන පස්සනාව රූපයෙන් මිදෙන්න කායන පස්සනාව වඩා වේදනාවෙන් මිදෙන්න වේදනා පස්සනාව වඩා හැබැයි අකාලික කියන තැනටපත් වෙලා අකාලික කියන තැනටපත් වෙන්නේ නැතුව ස්කන්ධ පහ අකාලිකයි කියලා නොදැක දර්ශනේ නැතුව වචන ටිකකින් ඇවිල්ලා කවදාවත් මේක කරන්න බෑ. ඒ සතර හටිපට්ඨාන වැඩුවොත් තමන් මුලා වෙනවා. අපිට මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා පිරිසිදුවම මේ ස්කන්ධ පහ අකාලිකයි කියන න්‍යායට එන්න ඕන. විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න. කියන අපි තුල ඇති වෙන දැන ගැනීම. විඥානය කියන්නේ පාලි වචනේ. නේද? ඉතින් මෙන්න මේ විදිහට මේ ස්කන්ධ පහ ගැන අකාලික ධමයට આવොත් එතෙන්ට තණ්හා මාන දිට්ඨි කියන ප්‍රපංච නැහැ. අන ප්‍රපංච නැති කෙනෙක් රූපය ඇත්ත බලනවා. තේරුණාද? රූපය ඇත්ත බලනවා. අන කායන පස්සනාව වඩනවා. රූපය ඇත්ත බලනවා. ප්‍රපංච නැති හුටයි මගේ ශාසනය. ප්‍රපංච ඇති හුට මගේ ශාසනය අයිති නැහැ කියනවා. මහච්චයටයි මගේ ශාසනය. අල්පෙච්චටයි මගේ ශාසනය. මහච්චයට නොවේ කියනවා. නේද? මගේ ශාසනය සන්තුෂ්ටිය තියෙන අසන්තුෂ්ටියක් නෙවෙයි. ඔය ඒ සූත්‍ර අපි කතා කරලා තියෙනවා කලින්. නේද? ඉතින් මෙන්න මේ විදිහට අපි මේක හොඳට තෝරගෙන අපි අකාලික වූ ස්කන්ධ පහ හඳුනගෙන අපි මේ රූපය ඇත්ත බලන්න ආරම්භ කළ යුතුයි. ඉතින් රූපය ඇත්ත බලන ක්‍රම ගොඩක් තියෙනවා. සතර හටිපට්ඨාන විතරක් නෙවෙයි. තව ක්‍රම වේද තියෙනවා. න්‍යායවල ගොඩක් බුදුහාම දේශනා කරනවා. මේ ධර්මයේ දකින්න කෙනෙකුට තව එක එක න්‍යායවල මතුවලා එනවා. යාතුරු මෙයාට චතුරාර්ය සත්‍ය මතුවෙනවා. නේද? අන්න ඒක නිසා මෙන්න දුක දකින්නවා යා. අකාලික වූ දුකක්. තුන් කාලට ආйти නැති දුක දැක්කොත් විතරයි අපිට තණ්හාව සාමුලින් නැති කරන්න පුළුවන්. නිබ්බාන කියන තැනට යන්න පුළුවන් ඉන්නේ අකාලික ස්කන්ධ පහක් දැක්ක කෙනෙකුට විතරයි. කාලයකට ආйти අර 11 ආකාරයටම ආйти ස්කන්ධ පහක් දකින්න කෙනා ළඟ තණ්හා මාන දිට්ඨි ප්‍රපංච තියෙනවා. එයා දන්නේ තුනට. එතකොට මේ ප්‍රපංච උඩ ඉඳගෙනයි යටි උඩ ඉඳගෙනයි සතර හටිපට්ඨානෙ වඩන්නේ. ඒක තමයි සතර හටිපට්ඨානෙ අපි වර්ධවා ගත්තා. ආනාපානෙ වර්ධවා ගත්තා කියන්නේ උතන. ඒක සම්මා දිට්ඨිය ඇති හුටම ආනාපානෙ පනවන.
ඒකයි වෙන්නේ. අන්න අපි අකාලික දුක දකිනවා. අපි මේ හේතු නිසා හටගන්න රූපය, වේදනාව, සංඥාව, සංකාරය දැකලා මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානයක් දකිනවා. තේරුණා? මේ හේතුඵල න්‍යාය දකිනකොට අපිට මේ ස්කන්ධ පහ කාලිකයි. අන්න අපි දකිනවා මේ බුදුහාමුදුරු දේශනා කරන මේ දුක්ඛාරිය සත්‍ය අකාලික න්‍යායක්. තුන් කාලට අයිති එකක් නෙමෙයි. තුන් කාලට 11 ආකාරයට අයිති දුකකුත් ලෝකේ තියෙනවා. ඒක කියලා දෙන්න බුදුහාමුදුරු වෙන්න ඕනේ නැහැ අපිට. ඒ දුක කලින් දැනුණා. ඒ දුක දැනලා තමයි මේ බෝධි පූජා තිබ්බේ. ඒ දුක දැනලා තමයි අපි දල්දා මාලිගාවට කියලා වන්දනාමාන කළේ. ඒ දුක දැනලා තමයි දෙවියන්ට ගිහින් කිව්වේ. ඒ දුක දැනලා තමයි වෛද්‍යවරයා ළඟට ගියේ. ඒ දුක දැනලා තමයි අම්මා තාත්තට ගිහින් කිව්වේ. යාළුවන්ට ගිහින් කිව්වේ. විවිධාකාරයෙන් මේ දුක එනවා. අපිට පිහිට වෙන්න කවුද ඉන්නේ මේ අපේ දුකට? අකාලික නැති දුකට. භෞතික ලෝකෙ මිනිස්සු. නේද? කාට හරි ගහන්න තියෙනවා නම් අපි යන්නේ නැහැ සිල් රකින්න කෙනෙක් ළඟට. ඒ ගහන එක්කෙනා ළඟට ගිහිල්ලා කියන්නේ අරුවට මට ගහන්න ඕන. ඌ මට ගැහුවා. ඊට පස්සේ එයාත් එක්ක ගිහලා ගහනවා. අන්න අපි දුකට පිළියම් හොයනවා. මේ කාලයට අයිති 11 ආකාරයට අයිති දුක. ඕකට පිළියම් අපි අනවරාග්ගෝ සංසාරින්දන් කර කර ආවා. කවදාකවත් දුකින් මිදුන්නේ නැහැ. එන්න දුක පෝෂණය වෙනවා. දුක වැඩි වුණෙත් නැහැ. අඩු වුණෙත් නැහැ. දුක විඳගෙන ආවා. අපිට ඕනේ අකාලික ධර්මයක් හඳුනා ගන්න. ස්කන්ධ පහේ හේතුඵල න්‍යාය සලම් දැනගන්න. ඒ දකින්න නුවණට පේනවා මේ ස්කන්ධ පහ දුක්ඛාරිය සත්‍යයි. මෙන්න අකාලික වූ දුක්ඛාරිය සත්‍යය. අන්න දකින්නවා සමුදය සත්‍යය. සෝවාන් වෙච්ච කෙනාට රාගය තියෙනවා. තරහ යනවා. අන්න අකාලික වූ භූමියක තියෙන දුක සමුදය සත්‍යය දකින්නවා. ඒක අකාලිකයි. අර 11 ආකාරයට අයිති නෑ. මේක දකින්න නුවණින්. ඉතින් මෙන්න මේ විදියට දැකලා මෙන්න මේ දුක්ඛ නිරෝධය කරන්න නම් මේ දුකයි සමුදයෙන් මිදෙන්න නම් අපි මොකද්ද කරන්න දුකෙන් මිදෙන්න? දුකට හේතු නැති කරන්න කුමක්ද කළ යුත්තේ? මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට එන්න. රූපය ඇත්ත බලන්න ඕන. අකාලික රූපය ඇත්ත බලන්න ඕන. අකාලික වේදනාවේ ඇත්ත බලන්න ඕන. අකාලික සංඥාවේ සංකාරයේ විඥානයේ ඇත්ත බලන්න ඕන. මේ අකාලික ස්කන්ධ පහේ ඇත්ත බැලීමයි ප්‍රපංච නැති 11 ආකාරයේ දුණු ප්‍රපංචය දෙනවා. ප්‍රපංච නැති ස්කන්ධ පහ හඳුනාගෙන තමන්ගේ බුද්ධිය නිවැරදිව මේ අකාලික ධර්මය නුවණින් බලමින් වාසය කරනවා. මේකටයි ලෝකෝත්තර කියන්නේ. මේ 11 ආකාරයෙන් ගැලවිච්ච තැන ලෝකෝත්තරයි. 11 ආකාරයට කොටු වෙච්ච ස්කන්ධ පහේ ඇත්ත බලනවා නම් ඒ ස්කන්ධ පහේ සතරාටිපට්ඨානෙ වඩනවා නම් 11 ආකාරයේ ඉඳගෙන ඒක කාලයට අයිති නිසා ඒක භෞතික ලෝකයයි. මේ සම්මත ලෝකයයි. රාග දේශ මොහ සහිත ලෝකයයි. පින්දහන් කරන ලෝකයයි. පව් කරන ලෝකයයි. ධානය වඩන ලෝකයයි. අන්න අපි අකාලික ස්කන්ධ පහ දකින්නකොටම නේද? ඒ දැකලා අපිට පුළුවන් අන්න විද්‍යා මාර්ගය මතු කරගන්න. පංච නීවරණ හටගන්නේ නැහැ. විද්‍යා මාර්ගය මතු කරගන්න පුළුවන්. ඒ මාර්ගය හටගන්න මුල් පියවරක්. නේද? ලෝකෝත්තර දර්ශනය මතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපි දැක ගන්න ඕන අවිද්‍යාවත් හේතු ප්‍රත්‍යයයි විද්‍යාවත් හේතු ප්‍රත්‍යයයි. අවිද්‍යාව නිසා හට ගන්නා වූ ස්කන්ධ පහත් හේතු ප්‍රත්‍ය න්‍යායයි.
විද්‍යාව නිසා හටගන්න ස්කන්ධ පහ ඒ ටිකමයි. අර අවිද්‍යා සාගත භූමියේ තියෙන හේතුඵල න්‍යායමයි. හැබැයි මේක විද්‍යා මාර්ගය කියන්නේ මේ ස්කන්ධ පහට ප්‍රපංචය දෙන්නේ. අර 11 ආකාරයෙන් කැඩිච්ච තැනයි. ඒ නිසා ලෝකේ මාර්ග දෙකක් තියෙනවා. සම්‍යක් දෘෂ්ටික මාර්ග දෙකයි. නේද? පුඤ්ඤ භාගී සහ ලෝකෝත්තර භූමිය. භූමි දෙකක් ගැන කතා කරනවා. නේ. ඉතින් මෙන්න මේ විදිහට මේක හඳුනාගෙන අපි මෙන්න මේ අකාලික දුකාරි සත්‍ය දැකගමු. දැකගෙන මේ දුකෙන් මිදෙන්න නම් අපි සතර හටිපට්ඨානය වඩමු. මේකයි මාර්ගය. ඒකට මාර්ගයේ වැඩේ. ටග්ගාල වැඩෙනවා. අකාලික භූමියෙන් ඕනේ මේක බලන්න. කාලයටයි භූමියකින් බලන්න එපා. ඒකයි සෝක්ඛාතෝ භගවත් සෝක්ඛාතෝ සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටික ධර්මයක්. තමාතුලින් දැකිය යුතු ධර්මයක්. මේ ස්කන්ධ පහ තමාට අයිති නැති බව දකින ධර්මයක්. සාන්දෘෂ්ටිකයි ධර්මය. සම්දිට්ඨිකෝ අකාලිකෝ කාලයකට අයිති නැති තුන් කාලට අයිති නැති ධර්මයක්. මේ ස්කන්ධ පහ. එහි පස්සේකෝ මේ පහ දිහා බලන්න. ඒව බලන්න මේ පහ දිහා. ඕපනයිකෝ මනා විතර පිහිටා සිටින්න. තමන්ගේ බුද්ධියම දකින්න. අන්න දැන් අපි දුක්ඛාරි සත්‍ය දැක්කා. දුක්ඛාරි සත්‍ය කියන්නේ මොන වගේ පසුබිමකටද කියන එක තමයි තියෙන්නේ. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ඇත්ත බලනවා නම් කවුරු හරි එයා ඇත්ත බලන්ට කලින් නේද එයාට තියෙනවා අකාලික භූමිය හඳුනා ගන්න. අපි කරන යෝන්සෝ මනසිකාරයේ ගැලපෙන්න ඕන ධම්ම රත්නේ ගුණ 6ට. ඒ වචන 6 තේරුම අරන් බලන්න. අන්නේ තේරුම් 6ට ගැලපෙන්න ඕනේ අපි නුවණින් දකින ධර්මය. අපි බලන ධර්මයේ අකාලික නැත්නම් වැඩක් නැහැ. ඔය ටික පැහැදිලිනේ. ඉතින් මේකත් එක්කම දැන් අපි තුන්වෙනි පියවරක් වශයෙන් අපි කතා කරා. දැන් පියවරින් පියවර කතා කරගෙන ආව නේද? ඉස්ලාම නොකළ යුතු දේවල් නේද? ඊට පස්සේ අපිට කොහොමද මේ අපි මේ සතරහටිපට්ඨානේ වර්ධවා ගත්ත තැන කොයි වගේ තැනක්ද නේද? මොකද්ද මේ සතරහටිපට්ඨානේ වර්ධවා ගත්තා කියන්නේ? ප්‍රපංච තියෙන භූමියක ඉඳගෙන සතරහටිපට්ඨානේ වඩනවා. ස්කන්ධ පහේ ඇත්ත හරියට නොදැක. ඉතින් මේ අනුපිළිවෙලක් තියෙනවා නේද? ඉතින් මේකත් එක්ක ඔන්න අපි දැන් ඔන්න රූපේ ඇත්ත බලන්න පටන් ගන්නවා. මේක ටිකක් ඉතින් වෙනස් වෙනවා. දැන් අපි බලමු ඉස්සෙල්ලා මොකද්ද? ඔය මේ අපිට හම්බ වෙන මේ රූපය කොහොමද හටගන්නේ කියලා බලමු. මේ රූපය හටගන්නේ කොහොමද? දැන් අපි දුක්ඛ ආර්ය සත්‍ය දන්නවා. සමුදය සත්‍ය දන්නවා. ඒත් අපිට තාම නිරෝධ මාර්ග සත්‍ය හම්බෙලා නැහැ. මේකත් වඩන්න ඕන. අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. ඔන්න මේකත් එක්ක අපි බලනවා මේ රූපය ඉස්සෙල්ලාම මේ හටගන්නේ කොහොමද? අපි බලනවා අර භෞතික ලෝකේ රූපයට වේදනා අයිති නැති බව දැක්කේ. දැන් අපි බලනවා ධර්මානුකූලව කොහොමද? ධර්මයට අනුව කොහොමද රූපය වේදනාවට අයිති නැත්තේ කියන කතාව. ධර්මානුකූලව. හොඳද? ඉතින් මේකත් එක්ක අපි බලනකොට අපි දන්නවා දැන් අපේ ඇස ගැන අපි කතා කරලා තියෙනවා. ඕගොල්ලන් ඒව ගැන දන්නවා.
ඒ විස්තර දන්න නිසා මම මෙහෙම කතාවක්. ගොඩක් විස්තර නැත්තේ. ඔන්න මේ පොළොව පේනවා අපිට. අපි කියලා තියෙනවා මේට අවුරුදු ගණනාවකට ඉඳන් ඇත්තටම මේක පේන එකක්ද මේක හිතන එකක්ද කියලා බලන්න කියලා. දැන් මේකෙන් මොකද්ද කරන්නේ? අර අකාලික රූපය හැදෙන හැටි බලනවා. සතර හටිපට්ඨානේ වඩන්ට කලින්. ඒක හැදෙන්නේ කොහොමද? සතර හටිපට්ඨාන සමාහයට වඩන්න ඕනෙත් නැති ඒගොල්ලන්ට. මේක හරියට වැටහුණා. ඉතින් අර මේ ධර්මයේ තීක්ෂණව හිතන්න අදක්ෂ කෙනාට සතර හටිපට්ඨානේ දේශනා කරන්න. හොඳද? ධර්මයේ දක්ෂ කෙනාට සතර හටිපට්ඨාන වඩන්න නැහැ. යාගොල්ලන් පුළුවන් ධම්මානුපස්සනාවේ මේ වැඩේ නීවරණ දුරු කරගෙන අපිට පුළුවන් මේක. දැන් අපි බලමු කොහොමද මේ රූපය හටගන්නේ කියලා බලන්න. ඔන්න අපි දන්නවා මේ ඇසට අපිට මේ මහ පොළොව පේනවා. නේද? මේක තමයි අපේ මේ ඇසට මහ පොළොව පේනවා. එතන තමයි අපි ඉන්නේ. ඇත්තටම මේ ඇසට මහ පොළොව පේන්නද? අපි මේව ගැන ගොඩක් කතා කළා. නේද? ඇත්තටම මහ පොළොව පේනවද අපිට? ඇත්තටම නෑ. ලෝකේ රූප අන්දස්සනයි. මේක ඇත්ත කතන්දරේ. ඒත් අපිට ලෝකේ රූප සම්දස්සනයි. නේද? හරිනේ? සම්දස්සනයි. ඉතින් ඒක නිසා අපි බලමු දැන් මේ ඇත්තටම මේ පොළොව පේනවා. දැන් මම එකක් ගැන කතා කළාම ඔයගලගේ ඇහැට පේන හැම එකක්ම මේ විදිහට පරිශ්‍රණය වෙන්න ඕන. ඒකයි මේ උත්තර. හැබැයි මේ මෙතෙන්ට එන්න ඕන. නිකන් ඔහේ බණ ටික අහගෙන එන්න එපා. අකාලික ස්කන්ධ පහ හඳුනගෙන ස්කන්ධ පහ අකාලික භූමියෙන් පරිහරණය කරන මට්ටමට ආවට පස්සේ තමයි මේක දිහා බලන්න. නේද? දැන් රූපයක් අපිට හම්බෙලා තියෙනවානේ. ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්න. නේද? අපි මේක තව දියුණු කරගන්නවා. දියුණු කරගන්න අපි ධම්මානුපස්සනාවට මේ ඇසට අපිට හම්බ වෙනවා ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්න රූපයක්. මේ ඇහැට පේනවා ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්න රූපයක්. මේ රූපය කොහොමද හටගන්නේ කියලා අපි දැන් මෙතන බලන්න. හොඳද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තේන නියති ලෝකේ. සිතින්ම මේ ලෝකය හදනවා කියලා. කේනස පරිකස්සති. මේ අවිද්‍යාවට සාපේක්ෂව ජසු ලෝකෝ සමුප්පන්නවා. ආයතන වලින් ලෝකය හදනවා. විද්‍යාවට සාපේක්ෂව අපේ සිතින්මයි මේ ලෝකය හදන්නේ. මේ රූපේ හදන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ. මේක තමයි අපි දකින හේතුඵල ධම. එච්චර අපි කතා කර හේතුඵල ධම පටිච්චසමුප්පාද න්‍යායයි. එතනින් තමයි අපි මේ අකාලික වූ රූප වේදනා සංඥා සංකාර හඳුනාගත්තේ. අපි ඊට වැඩි ටිකක් දියුණු වෙන්න යන්නේ. තේරුණාද? පටිච්චසමුප්පාද නිරෝධ කරගන්න යන්නේ. මේ සංසාර චක්‍රය හදන නේද? හේතුඵල න්‍යායක් හැදෙන න්‍යාය නැති කරන්න අපිට ඕන. අවිද්‍යාව සාහමුලින් දුරු කළා විද්‍යා මාර්ගයක් අපිට ඕන. එන කිසිවක් නොවේ. ඉතින් ඒකට අවශ්‍ය සත්පුරුෂ සෙන්සක් ශ්‍රී සද්ධර්මයේ මේ ඇහෙන්නේ. ඒක ටික මම කියලා දීලා තියෙනවා. නේද? දැන් මේකත් එක්ක ඔන්න බලන්න. දැන් අපිට දැන් මට මේ ගල පේනවා. ඔය තියෙන ගල පේනවා මට. දැන් බලන්න ඇත්තටම මේක පේනවද? පේන්නේ නැහැ. ඇහැට මේ ගල පේනවා කිව්වොත් චක්කුම් පටිච්ච රූපේච උපජ්ජි චක්කු විඥාන තිංගත් සංකති පස්සෝ. පංචමස්කන්ධය හටගන්නේ. ඒතර අකාලික නැහැ. ඇහැ ආධ්‍යාත්මිකයි මේ පේන ගල බාහිරයි. එතකොට අපි 11 භූමියෙන් මිදිලා නැහැ. ඒකයි රූපය 11 භූමියෙන් ගැලවෙච්ච මේ
ඤේය පරිඤ්ඤය ධර්මයක් වෙනවා. හොඳද? එතකොට අපිට පහතබ්බා මේක පැත්තකට දාන්න පුළුවන් වෙන්නේ. මේක ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ එතකොට. නැවත මේ පටිච්චසමුපාදේ නොගෙහිම ඉන්න පුළුවන් අපිට. අපි විද්‍යා මාර්ගයේම ජීවත් වෙනවා. එයා තමයි මේ තණ්හා ඉක්මනටම දුරු කරන්නේ. ඔන්න දැන් අපිට ගල ඇහැට පෙවුනොත්, ඇහැට පේනවා කිව්වොත්, මේ ගල සනිදස්සනයි කිව්වොත්, ඒක අවිද්‍යා මාර්ගයයි. ඒකට තමයි චක්කුම් පටිච්ච රූපේ උපජ්ජ චක්කු ඥාන කියන්නේ. අවිද්‍යා මාර්ගයේ හටගෙන නිරුද්ධ වෙන එක. විද්‍යා මාර්ගය නෙවෙයි. අසත් බාහිර රූපය චක්කු විඥාන කියන කතාව හටගෙන නිරුද්ධ වෙන එකක් මේකත්. ඒකයි අපි විවිධ රූප දකින්නේ. මේ ආයතන හටගෙන නිරුද්ධ වෙනවා. හේතු තුනක් නිසා හටගෙන. ඒකයි අපි විතක පේනවා, විතක ඇහෙනවා. එතකොට පේනේවා විවිධයි, ඇහෙනේවා විවිධයි. විඥාන මේ නානත්වයක් තියෙනවා, රූප නානත්ව තියෙනවා. විවිධ දේවල් හම්බ වෙනවා. ඉතින් කොහොම හරි අපිට ඕන දැන් ඒ විතක අපිට මනුස්ස ලෝකේ පේනවා, විතක දිවි ලෝකේ ආවි, විතක බ්‍රහ්ම ලෝකේ ආවි, විතක නිරේට ආවි. බන් මේ ඇස හේතු ප්‍රත්‍යයෙන් හටගෙන විවිධ දේවල් ලෝකේ නියෝජනය වෙනවා. එක එක තැන් වලට අපි යනවා. ඒ ගියාම ඒ තැන් වල ඇස කන නාසය දිව සහිත පහළ වෙනවා. ඒ භූමියට සාපේක්ෂව. හිතන්නවා. මේක තමයි අවිද්‍යාව සහගත හේතුඵල න්‍යාය. දැන් අපිට අවශ්‍ය මේ අවිද්‍යාවෙන් ගැලවෙන්න. එතකොට දැන් අවිද්‍යාව මම ඇහැගෙන කතා කළොත් අනිත් ආයතන ගැන ඔයගොල්ලන් හිතා ගන්න. අවිද්‍යාව යනු ඇසට බාහිර රූපයක් පේනවා. මේක සනිදස්සනයි. ඇහැට රූප පේනවා. එතකොට ඇහැ අධ්‍යාත්ම වෙලා පේන රූපය බාහිර වෙලා. ඒ නිසා දැනගැනීමක් තියෙනවා. අපිට ඕනේ මෙන්න මේ ආයතන වලින් මිදෙන්නයි ඕන. ඒ නිසා ඇත්තටම අපිට මේක පේනවාද? ඇත්තටම පේන්නේ නැහැ. අනිදස්සනයි. අනිදස්සනයි කියන්නේ විද්‍යා මාර්ගය, සයින්දස්සනයි කියන්නේ අවිද්‍යා මාර්ගය. දැන් එන අපිට තේරෙනවා අපිට ඕනේ සයින්දස්සනයි කියන තැනින් ආව නිසා තමයි මෙච්චර කාලයක් මේ ඇහැට රූප වෙනවා, කන්ට ශබ්ද ඇහෙනවා, දිවට රස දැනෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, කයට පහස දැනෙනවා, සිතට සිතුවිලි වෙනවා කියන තැනින් තමයි අපි සසර ගියේ. මේ හේතුඵල න්‍යාය නිසායි. ඕක ගැන අපි ගොඩක් කතා කරලා තියෙනවා කලින් නේද? විද්‍යා මාර්ගය අපිට මතු කර ගන්න ඕන. මේ විද්‍යා මාර්ගය තමයි ඇත්තටම අනිදස්සනයි. විද්‍යා මාර්ගය. එතකොට සනිදස්සනයි කියන ධර්මතාවයේ ශුන්‍යතයි. අනිදස්සන ධර්මතාවයේ මතුවෙනකොට. තථාගතයන් වහන්සේ ශුන්‍යත ධර්මය කියන්නේ මේ පසුබිම කොටයි. තේරුණාද? අපි සනිදස්සනයි කියප එක අපිට නැති වෙලා දැන් අපි පිළිහිටලා ඉන්නේ අනිදස්සනයි කියන න්‍යායය. ඒකට කියනවා අන්න අනිදස්සන කියන එකට සනිදස්සන කියන එක ශුන්‍යතයි. මහා ශුන්‍ය සූත්‍රය කිව්වොත් ඔබ තෝරගන්න පුළුවන් වෙයි. හොඳද? මේ ආයතන 6 ආරම්භයම ওই විදිහට හිතන්න ඕන. අනිදස්සන සනිදස්සන ස්වභාවය. ඔතන ශුන්‍යතයි. ඒකයි මේක ශුන්‍ය ධර්මයක් කියන්නේ. ශුන්‍ය ධර්මයක් කියන්නේ ලෝකේ කිසිවක් නැහැ කියන එක නෙවෙයි. අපිට කවදාද පිරුණම් පාන්ට වෙන්නේ විද්‍යා මාර්ගයේ. එතනින් තමයි අපිට පිරුණම් පාන්න වෙන්නේ. අවිද්‍යා මාර්ගයෙන් පිරුණම් පාන්න බෑ කාටවත්. ඒක වෙන්නේ නැහැ. නැවත උපදිනවා. එතකොට මෙන්න මේ කාරණාවට අනුව බලන්න දැන් මේ ගල ඇත්තට පේනව නෙවෙයි. ඒ ගල දැන් එතනට නුවණ සබන් ගල කියන අදහසක් තියෙනවා. පේනවා කියන තැනට නුවණ සබන්න ගල කියන අදහසක් තියෙනවා. ඒ වගේම ඒක දුඹුරු පාටයි. දුඹුරු පාටයි කියන අදහසකුත් තියෙනවා. ඔය ගල කියන අදහසයි දුඹුරු පාට කියන අදහසයි දෙක එකතු වෙලා නොවේද ගල හම්බෙලා තියෙන්නේ. ඔය එළියේ අපිට ඇහැට ගලක් පේන්නේ ඒ චින්තන දෙක නිසා නෙවෙයිද? ඒකයි චිත්තේන නියතුල කියන්නේ ගැඹුරුයි. චක්කුම් පටිච්ච රූපේච කියන න්‍යායෙන්
චිත්තේන නියති කියන න්‍යාය වැහිලා. ඔක තමයි වෙලා තියෙන්නේ. එතකොට චක්කුම් පටිච්ච රූපෙත් කියන්නේ ඇහක් තියෙනවා. ඒ ඇහැට බාහිර ලෝකේ තියෙන රූප තියෙනවා. මේ ගල මෙතන තියෙන එක. ඒ ගල තමයි මේ ඇහැට පටිච්ච. ඒ නිසා දැනගන්නවා. ඔක තමයි වෙලා තියෙන්නේ. ඒක දැනගන්නවා. ඒක අවිද්‍යා මාර්ගයයි. ඒක සයින්දස්සනයි. මේ අයින්දස්සන ස්වභාවය මේ පේන තැන බලන්න තියෙන්නේ ගල කියන අදහස එක චින්තනයක්. එතකොට මේක දුඹුරු පාටයි කියන එක තව චින්තනයක්. ඒ සිතුවිලි දෙක නිසා නෙවෙයිද පේන බව ඉදලා තියෙන්නේ. කවුද මේක දැනගන්නේ? මේක නුවණ හොඳට ගැඹුරින් බලනකොට මෙතන දැනගැනීමක් නෙවෙයි තියෙන්නේ. චිත්ත ධර්මයක් තියෙන්නේ. සිතුවිලි පහළ වෙන්නේ. දැන් එන අපිට තේරෙනවා මේ ඝන වශයෙන් අපිට පෙන්වුවත් අල්ලුවොත් අපිට දැනෙනවා. තදගතිය හම්බෙන්න තැන පේන්නේ නැහැ. මෙයා එහෙම් පිටිම ඒ චිත්ත ධර්ම නිරුද්ධයි. එහෙනම් පේනවා කියන කාරණාව සිදු වෙන්න නම් අපිට අවිද්‍යාව සහගත ඇහැට ගන්න ගල කියන අදහස ඕනේ. වර්ණය කියන අදහසත් ඕනේ. මේ අදහස් දෙක නිසායි අපිට පේනවා කියන කාරණාව වෙන්නේ. පේනවා කියන කාරණාව විඥානය. තව 아무ත එකක් නෙවෙයි. ඒ විඥානයයි. මේකේ ගැඹුර අපි හොඳට බැලුවොත් අර චිත්ත ධර්ම නිසා අපිට විඥානය පහළ වෙනවා. ඔක තමයි. මෙතනින් තියෙන දනගාන දරුවේ. ඒ දරුව දන්නවද ගලක් කියලා? ඈ? දනගාන දරුව දන්නේ ගලක් කියලා. එයා දන්නවද මේ ගල මේ නිකන් දුඹුරු පාටයි කියලා? ඈ? එයා ඒක දන්නේ නැහැ. එයාට දුඹුරු පාට හම්බෙලත් නැහැ. ගල හම්බෙලත් නැහැ. මොනාද හැබැයි පේන බවක් තියෙනවා. ප්‍රොජෙක්ටර් එකෙන් ෆිල්ම් රෝල නැතුව ඔන් කළොත් තිරේ ගිහලා ආලෝකය වදිනවා. මොනවා හරි තිරේ ඇවිල්ලා දැන් වැදිලානේ. ඒ වගේ මේ ජනගහන දරුවටත් මොනවා හරි ලෝකයක් හම්බෙලා. මේ පේන තැනට. ඒක අවකාශයයි. නේද? දැන් කියන අපි දන්නවා ඒ ඇයට සාපේක්ෂව. ඒ ජනගහන දරුවා ඇවිල්ලා මේක ඇල්ලුවොත් නේද? හම්බෙන්නේ නැත මොකද? එයා දන්නවා තදගතිය කියලා මේක. එයා දන්නේ නැහැ තදයි කියලා. තේරුණාද? එයා දන්නවද ගලක් කියලා? ගලක් කියලා දන්නෙත් නැහැ. තදයි කියලා ගන්නෙත් නැති නිසා. නේද? එතන තියෙන්නේ මොකද්ද? අවකාශ ධාතුවයි. ආකාශ ධාතුව කියන්නේ එතන කිසිවක් නැහැ කියන එකයි. ඇල්ලුවාම යමක් මෙහෙම හම්බ වෙනවා. ඒක තද ගතියද ඒක ගලද කියන එක හම්බ වෙන්නේ. තේරුණා. ඉතින් මෙන්න මේකත් එක්ක දැන් බලන්න ඒ පොඩි එකා අපේ ළඟ තාම ඉන්නවා. ඒ පොඩි එකා නැති වුන්නේ නැහැ තාම. මේ කෙලෙස් පුරාණ කර්මයක් හටගෙන ඒක වැහිලා. ඇහැ නැමැති පුරාණ කර්මය කන නාසය දිව ශරීරය මේ පුරාණ කර්මය හටගන්නේ කොහොමද? ගල කියන අදහසයි දුඹුරු පාටයි කියන අදහසයි මේ දෙක එකතු වෙනකොට පේන බවක් ඇතිලා. මේක තමයි අපේ ඇහි යථාභූත ඥානය. අසත් බාහිර රූපය චක්කු විඥානයත් නෙවෙයි යථාභූත ඥානය. බුදුහාමුදුරු මාසලයන් සූත්‍රය කියන්නේ අසත් බාහිර රූපය චක්කු විඥානයත් නිසා ස්පර්ශ ආයතනය හටගත්තා. ඒ නිසා වේදනා සංඥා සංකාර පහළ. මාන්නේ ඇහි යථාභූත ඥානය දකින්න කියනවා. අපි කවදාද සබ්බේ සංඛාර අනිච්චති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බි දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය වුණොත් හරි.
නේද? මේ දුක පිළිසින් දකිනවා. මාර්ග සත්‍යයේදී දුක පිළිසින් දකින්නේ. මාර්ග සත්‍යය නැති තැනින් අපිට දුකක් හම්බුණා. ඒ දුක තමයි ස්කන්ධ දුක. ඊටත් එහා දුකක් හම්බ වෙනවා. පංච උපාදාන ස්කන්ධ දුක. ඒකෙන් ප්‍රපංචය ඉදලා එතෙන්ට. දැන් අපි මේක ලියහගෙන ආව ටික. දැන් අපි කතා කරන්නේ විද්‍යා මාර්ගයමයි. අන්න අපිට හම්බ වෙනවා චිත්ත ධර්මයක්. මේක නුවණට පේන එකක් මිසක විඥාණයට හම්බෙන්නේ නැති එකක්. විඥාණයෙන් දැනගන්න බෑ. ඇහැට පේන්නේ නෑ මම මේ කියන කතාව. ඇහැට පේනවා කියන්නේ විඥානයයි. විඥානේ මායාවක් කිව්වේ මේ ගල මායාවක්. ඇයි මායාවක් කිව්වේ? මේ ගල අනිදස්සන එකක්. ඒත් විඥාණයට සංදස්සනයි. විඥානේ යෙදුනොත් සංදස්සනයි. විඥානේ නිරෝධ වුණොත් අනිදස්සනයි. මාර්ගයේ විඥානේ නෑ. ප්‍රඥාවයි. මාර්ගයේ තියෙන ප්‍රඥාව පමණයි. විඥානේ දෙන්නේ නැහැ. විඥානේ යෙදුනොත් අන්න ඇසට බාහිර රූප පේනවා. ඒක දැනගන්න. අන්න පංච උපාදාන ස්කන්ධය හටගන්නවා. ඉතින් මෙන්න මේකත් එක්ක බලන්න මේ පේනවා කියන තැන හොඳට පරිශන කරන්න. ඇත්තටම දුඹුරු පාට ගලක් පේනවද මට? මේකයි සොයන්න ඕන. ඒක මේ සිතුවිලි නිසායි ඇපහල. කන්දානම් පාත් බව ආයතනම් පටලාව. අයම් චිත්තාති. එහි ඉපදීම තියෙනවා. ජාතිකී සත්‍ය පුත්ගේ ඉපදීම නෙමෙයි. එහි ඉපදීමට. කනේ ඉපදීම, නාසයේ ඉපදීමයි. මෙන්න අපිට භෞතික ලෝකේ රූපේ යථාභූත ඥානය. මේ ලෝකේ ඝන වස්තු නැහැ. මහන්නේ ඝන සංඥාවෙන් මිදෙන්න කියනවා. මේ ලෝකේ ඝන සංඥා නැහැ. ලෝකෝත්තර මාර්ගය තුල ඝන සංඥා නැහැ. ඝන සංඥා මිදිච්ච නැහැ ලෝකෝත්තර මාර්ගය. ඝන සංඥාව හම්බෙන්නේ විඥාණයට. සනිදස්සන භූමියට. මේක ඝන ස්වභාවය අනිදස්සනයි අපිට. ඝන රූප අනිදස්සන වෙලා ඒ රූපෙම හම්බ වෙනවා. තේරුණා? අනිදස්සන කියන භූමිය. චිත්ත මට්ටමේ. කියන්නේ ඝන ස්වභාවයෙන් මිදිච්ච තැනකින් ওই රූපෙම අපිට හම්බ වෙනවා. මේක තමන්ගේ පුද්ගලික නුවණක් විතරයි. මේකයි ප්‍රඥාව. එහෙනම් ඕගලන්ගේ රූප මට හම්බ වෙනවා නම් ඇහැට පේනවා නම් ඒ විඥානයයි. ඒ ඝන සංඥාවයි. මම මේක දැන් සංදස්සනයි. අනිදස්සනයි කියලා දකිනවා නම් එතන විඥානේ නෑ. තේරුණාද? එතන ඝන සංඥාව නෑ. එතන තියෙන ලෝකෝත්තර ප්‍රඥාවයි. අන්න ඒක නිසා දැන් මේ පේන රූපේ සුදු පාටයි. හැබැයි ස්ත්‍රිය. සුදු පාටයි කියන වර්ණ රූපයයි. සුදු පාටයි කියන අදහසයි. හොඳද? ස්ත්‍රියක් කියන අදහසයි දෙක එකතු වෙලා මට ස්ත්‍රියක් පේනවා. මේක පේනව නෙමෙයි. ප්‍රඥාවට පේනවා මේ හම්බෙන චිත්ත ධර්මයක් කියලා. ඒකයි ඇහැ යථාභූත ඥානෙන් දකින්න. ඇහි යථාර්ථය දකින්න කියන්නේ ඒකයි. ඇහි යථාර්ථය දැක්ක කෙනෙකුට ආයතනයන්ගේ යථාර්ථය යථාභූත ඥානය දැක්ක කෙනෙකුට විතරයි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින් දුක්ඛේ සමග්ග විසුද්ධිය වෙන්නේ. ඒකයි ධම්මානුපස්සනාව දේශනා කරන්නේ. කොන්න නීවරණ දුරු වෙනවා. නීවරණ දුරු වෙන බොජ්ජංග වැඩෙනවා. මාර්ගයේ උපදිනවා. එයා සෝතාපන්න වෙනවා. සෝවාන් ඵලයට ඔයිස් නෑ හොඳේ. බුදුන් අදින හැමෝම සෝවාන් වෙන්නේ නෑ. භෞතික ලෝකේ. ඇයි? ඒගොල්ලන් ඇහැ යථාභූත ඥානෙන් දැකලා නෑ. දැන් එන අපිට තේරෙනවා අපි බල්ලෙක් දකිනවා. බල්ලා
ඒ වර්ණයයි බල්ලා කියන අදහසයි. මේක චින්තන දෙකක්. කළු පාට කියන අදහසයි බල්ලා කියන අදහසයි. මේ චින්තන දෙක එකතු වෙනකොටම පේනවා. මේක පේනවා නෙවෙයි ඇත්තටම. මේකට තමයි කියන්නේ චක්කුං උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි කියන උකට. මට ධම්මස පහළ වුණා. මට ප්‍රඥායස පහළ වුණා. නේද? මට ආලෝකය පහළ වුණා. කියන්නේ මේ ලෝකයේ යථාර්ථය පේන්න ගත්තා. දැන් අපිට මේක දකින්න පුළුවන් ඉන්නේ ප්‍රපංච නැති තැනකින් එන්න ඕන. 11 සාකාරයට අයිති නැති ස්කන්ධ පහල කරලා තියෙන්න ඕන. අන්නේ 11 සාකාරයට අයිති නැති රූපය දැක්ක කෙනෙකුටයි මම මේ කියන එක වැටහෙන්නේ මං කියන එක පේන්න ගන්නෙ. වෙන කිසි කෙනෙකුට පේන්නේ නැහැ. මේ බණ ටික අහලා කතා කරાવી. ඒනට මේක නුවණට පේන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒක සාන්දෘෂ්ටික කරගන්න. මේ ධර්මයේ දකින්න. ඔක තමයි වෙන්නේ. එතකොට මේ බල්ලා කියලා හම්බෙන්න තැන තියෙන්නේ චක්කුම් පටිච්ච රූපේ උපජ්ජ චක්කු ඥානන් නොවේ. ඒක ශුන්්‍යත ධර්මයක් වෙනවා. චිත්තේන නියත ලෝකේ සිතින්ම ලෝකේ හදනවා මාන්නේ. සිතුවිලි විතරයි තියෙන්නේ කියලා දකිනවා. මේක හරියට දකින්න නැති අය මේක ප්‍රතික්ෂේප කරાવી. මේ නුවණ නැති අය. ඔක තමයි වෙන්නේ. අපි අවිද්‍යාවෙන් ඉඳන් නිවන් දකින්නයි යන්නේ. නෑ විද්‍යාව පහල කරගත යුතුමයි. ඒක පටිසම්පාදයට ඇති යම් න්‍යාය ධර්මයක නැින්නේ ඒ අවිද්‍යාවමයි. අපි විද්‍යාව පහල කරගන්න ඕන. නැතුනොත් අපිට මේ ගමන යන්න බෑ. ඈහටගෙන නිරුද්ධ වෙන එක නෙමෙයි නිවන. නේද? මාසලෑතන් සූත්‍රය කියවන්න. මට මතක විදියට කාල්කින් කිව්වේ නෑ. මේ ආයතන ටික ගැන විස්තර කරලා බුදුරජාණන් වහන්සේ කියනවා මෙතනින් එහාටත් නුවණ වැඩෙනවා කියලා. මාසලෑතන් සූත්‍රය කියනවා. මොනවද වැඩෙන දහම් කියලා නෑ. ඒක අපිට බාර දේවල්. ඉතින් මේක නිසා දැන් මේ මහ පොළොව පේනවා. මේක පේනව නෙවෙයි ඇත්තටම. දුඹුරු පාටයි කියන මෙතෙන්ට සාපේක්ෂව. දුඹුරු පාටයි කියන අදහසයි. වැලි කියන අදහසයි. එක්ක මහ පොළොව කියන අදහසයි. මේ අදහස් දෙක එකතු වෙනකොටම නේද? එකතු වෙනකොටම අපිට මෙන්න මේ පේනවා. නේ? මේවා හම්බෙලා තියෙන එකයි. ඒ නිසා විද්‍යාවේ ඉන්න කෙනාටත් ලෝකේ පේනවා. මේ ලෝකේ හම්බ වෙනවා. අවිද්‍යාවේ ඉන්න කෙනාට ලෝකේ පේනවා. විද්‍යාවේ ඉන්න කෙනාට චින්තන වශයෙන් හම්බ වෙනවා. අවිද්‍යාවේ ඉන්න කෙනාට ඝන සංඥාවෙන් හම්බ වෙනවා. ඇහැට පේනවා ලෝකේ තියෙන රූපයක්. ඒ නිසා මේ වර්තමානයේ වෙන සංස්කරණයක් මේක. මේ චින්තන දෙක එකතු කරනකොටම වේදනා සංඥා පහළ වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ වර්ණයයි මේ කාරණාව මේ චින්තන මේ ඇහැ සම්බන්ධව එතන යථාභූත ඥාණයෙන් දකින්න නුවණ හදාගන්න. දර්ශනීය වචන වලට ගේන්න අමාරුයි. ඒක Tamanට අයිති වෙලා. මට පුළුවන් මෙහෙම කියන්න විතරයි. අපිට පුරුෂයෙක් පේනවා, ළමයෙක් පේනවා. ළමයා කියන චින්තනයයි වර්ණයයි. එයා සුදුයි කියන එක්ක එයා තලෙලුයි කියනවා, එක්ක එයා කළුයි කියනවා. මේ චින්තන දෙක එකතු වෙනකොටම අන්න අපිට පේනවා. ළමෙක් හම්බ වෙනවා. අතෙන්ට කියන්න නමක් නෑ මට. ඒකයි වැඩි. ඒක දර්ශනයක්. චින්තන වශයෙන් දකින්න තැන කියන් තියෙන්නේ සිතින් හදනවා කියලා කියන්නේ. ඇහැට පේනවා නෙවෙයි. සිතින් හදනවා. මේ සිතින් හදන දේ මේ දේ නොදන්නාකම නිසා, දර්ශනය නැති නිසා අපි කියනවා ඇසට පේනවා කියන්නේ රූපය.
කියනවා චක්කුම් පටිච්ච රූපේති උපජ්ජ චක්කුණ තිංගත් සංගති පස්සෝ. චක්කුන් සති රූපං සති චක්කු විඥානං සති කියලා කියාවි. එනකොට මේ අපේ නුවණයි මේ සිතමයි තියෙන්නේ මෙතන. සිතවිලි තියෙන්නේ. චින්තන සංඛාර මේ තියෙන්නේ. අන්න චක්කුන් අසති රූපං අසති චක්කු විඥානං අසති. අසත් බාහිර රූපය චක්කු විඥානයක්. ඝන වශයෙන් තුනේ බාහිර රූපයත් ඔක්කොම ශුන්‍යත. මෙන්න ශුන්‍ය ධර්මයේ. දැන් අපි සත්‍ය වූ ධර්මයේ පැත්තට ඇවිල්ලා. ඔබ තමයි. අන්න විද්‍යා මාර්ගය පිරිසුදු වෙනවා අපිට. මේ විද්‍යා මාර්ගය මනාව හඳුනා ගන්න වෙනවා. මෙන්න අපිට දැන් තේරෙනවා මේ රූපය මේ සිතිවිලි වලින් වර්තමානයේ හදන එක. සිතින් හදන එකක් නෙමෙයි. සිතිවිලි වලින් සංස්කරණය වෙන එක. ඒ නිසා සංඛාර කියලා කියන මේවට. යම් මේකින් යම් කෙනෙකුට දැන් ලොකු කෙනෙක් ගත්තොත් වර්ණය හම්බ වෙන්නේ නැහැ. හැබැයි පොළොවකින් අදහස හම්බ වෙනවා. එතින් මොකද වෙන්නේ? අර භෞතික ලෝකෙන් පේනවා කියන කතාව වෙන්නේ නැහැ. එහෙනම් පේනවා කියන කතාව වෙන්න නම් අපිට වර්ණය හම්බෙන්නත් ඕන, පොළොවකින් අදහස හම්බෙන්නත් ඕන. ಜಾති අන්ධ දරුවෙක් ගත්තොත් මේ ಜಾති අන්ධ දරුවට හොඳද? දරුවට පොළොව දකින්නත් බෑ, පොළොව පේන්නෙත් නැහැ. ඇයි? වර්ණය නැති නිසා පොළොව පේන්නේ නැහැ. අද අපිට පොළොව පේන්නේ ඇයි? වර්ණයයි පොළොව කියන අදහසයි. නිසයි මේ ඒ චින්තනයේ නොදකින නිසා ඇහැට පේනවා මේ භෞතික ලෝකේ තියෙන දෙයක් මේක කියලා අපි අල්ලගෙන. නිින්ද ගියාම කෝ ලෝකය? කෝගලන්ට පේන ලෝකේ නිින්ද ගියාම නෑ. ඒ නිසා හොඳට බලන්න මෙන්න මේක හොඳට නෝනින් බලන්න මේ ඝන සංඥාවේ මේ චින්තනයක් තියෙන චිත්තේන නියති ලෝකේ. සිතින්මයි හැඩතල හදන්නේ. මේක ඇත්ත කතන්දරේ. ඇහි යථාභූත ඥානය. ඇහැ පිළිසිඳ දකින්න. මේක මං කියලා දෙන එක. ඕගලන් දැක ගන්න පුළුවන් ඉන්නවා. එතකොට අපිට මේ හම්බෙන මේ සංස්කරණය හොඳද? මෙන්න මේක තමයි මෙන්න මේ සංස්කරණය තමයි අපිට ඇහැට පේන මට්ටමටම සංස්කරණය වෙලා තියෙන්නේ. ඒ නිසා ලෝකේ තියෙන දෙයක් හැටියට අරගෙන මේ ඇත්ත නොදන්නා කම නිසා මේ ලෝකේ තියෙනවා කියලා අරගෙන අපි ලෝකෙට තණ්හා මාන දිට්ඨි වශයෙන් බැඳිලා. ඔකේලාත් මේ සිතුවිලි දෙකක සිතේ තියෙන හේතුඵල න්‍යාය. අපි පොඩි ළමයෙකුට පොතක් අරන් උගන්වන්නේ පොතේ තියෙන දේ නෙමෙයි. අපේ වචන උගන්වන්නේ. පොඩි ළමයාට. නේද? ඒ වචන කියලා දෙන එක. අන්ධ දරුවත් ඒ ලෙවල් ලියන්නේ ඒකයි. අන්ධ දරුවත් ඒ ලෙවල් ලියනවා. ඔ ලෙවල් ලියනවා. විභාග. අන්ධ විද්‍යාලේ ඉන්න හැම ලියන ළමයි. ඒ ක්‍රමයට ඒගොල්ලන්ට වෙනම විභාග ශාලා තියෙන්නේ. ඒගොල්ලන්ට උගන්වනවා. ඉතින් ලියලා උගන්වන්නේ ඒගොල්ලන්ට බෙල් ක්‍රමයට උගන්වනවා. ගොඩක් වචන උගන්වනවා. ඔක තමයි කරන්නේ. ඉතින් මෙන්න මේක හොඳට තෝරගන්න ඕගලන්ට සද්දයක් ඇහුනොත් නේද? දැන් ඇහුන සද්දයක්. සද්දයයි අත්පුඩියයි කියන වචන දෙක එකතු වෙලයි මෙන්න ඕගලන්ට ඇහෙන බව ඇති වෙලා තියෙනවා. මෙහෙම තමයි ආයතන හටගන්නේ. ඒතකොට ඒ ගැන විඳීම, හැඳිනීම ඕවා තියෙනවා හොඳේ. නාම ධර්ම ටික තියෙනවා. ඔන්න ඔය විදිහට අපේ ඇස උපදින්නේ මේ සිතුවිලි තියෙන්නේ මේ.
මේකටයි කාය විවේකී චිත්ත විවේකී උපදි විවේකී ඕනේ කිව්වේ. මේක දකින්න ලේසි නෑ. වචන ඉගෙනගෙන කියවන්න පුළුවන්. ඒක නෙමෙයි අවශ්‍ය. මේක දැක ගන්න ඕන. මේ පේන දේ චින්තනයක් කියලා දකින්න. චින්තනයක් කියලා දැක්ක දවසට ඇහැට පෙවුණු දේ ශුන්්‍යත වෙනවා. ඒක අනිදස්සන ධර්මයක්. ඒක හම්බෙන්නේ නැති යනවා. ඒක ශුන්්‍යත ධර්මයක්. ඒ නිසා මෙන්න මේ චින්තනය හඳුනා ගන්න. මේ සිත දකින්න පුළුවන් ප්‍රඥාවට විතරයි. එතකොට මේ බල්ලගේ රූපය හදලා තියෙන්නේ කොහොමද? බල්ලගේ රූපය බල්ලා කියන අදහසයි වර්ණයයි දෙක එකතු වීම නිසා, ඒ කියන්නේ විඳින් හැඳිනීම නිසා වෙන බල්ලගේ රූපය අපිට පේන්නේ ප්‍රඥාවටයි මේක පේන්නේ. ඔය වස්තුව හටගත්තේ කොහොමද කියන එක ප්‍රඥාවටයි පේන්නේ. ඇහැට පෙවුනොත් ඔය වස්තුව ලෝකේ තියෙන එක. ඔය අම්මා තාත්තා කන බොන ආහාරයෙන් පෝෂණය එක. මේ මම කියන මට්ටම චිත්ත මට්ටම ආහාරපත්යෙන් හට ගන්නවා නෙවෙයි. ඒ අවිද්‍යාසගත භූමියෙන් අපි මිදෙනවා. හැබැයි සිතින් හදන රූපේ තමයි අපිට ඇහැට පේනලා ආහාරපත්යෙන් හට ගන්න දෙයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ ඇත්ත දැකලා අපි ආහාර වළඳමු. සෝමනයන්ට ඇති මේ දායද පරිභෝගය හැරි සාමිනා පරිභෝගය හැරි වළඳමු. ඉතින් මෙන්න මේ විදිහට මේ අපිට පේන හැම රූපයකම වගේ 100 පීඨවන්න. මේකයි වෙන්න ඕන. ඇත්තට මේක ඕලාරිකද? මෙහෙම කල්පනා කරනකොට තමයි ඔයගලන්ට නුවණ වැඩෙන්නේ. හැබැයි ප්‍රපංච ඇති හුට නේද? රාග රත්තාන දක්කින්ති. රාගය ඇතියන්ට මේක දකින්න බෑ කියලා කියනවා. ගම්බීරං දුද්ද සංගනු ගාම්බීරයි. ගාම්බීරයි කියන සියුම් ධර්මයක් කියනවා මේක. මේක පටිසෝතගාමි. ලෝකේ කාටවත් හම්බෙන්නේ නැති ධර්මයක් මේක. අනුසෝතගාමි. ඇහැට පේන ලෝකේ. මේ ඇහැට පේන ලෝකේ තමයි අපි අවබෝධ කරන්නේ. චිත්ත වශයෙන්. ඒක අවබෝධ කරනවා. පේන එක, ඇහෙන එක, දැනගන්න මහතලාතුන් සූත්‍රවලට වගේ ආයතන හයේ යථා බුඥානෙ ඔය විදිහට දකිනවා. නේද? අන්න තවත් දුක්ඛාරි සත්‍ය අපි හොඳට පිරිසුදුව දකිනවා. අපි මෙච්චර කාලයක් තණ්හා කරලා තියෙන්නේ සිතින් මහතපු දෙයකටයි. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ සතෙක් දැක්කත් සතා කියන්නේ මිනිසෙක් ස්ත්‍රියක් දැක්කත් පුරුෂයෙක් දැක්කත් ඇහැට පේන්නේ වර්ණ රූපය පුරුෂයා කියන අදහස. ඇහැට නෙමෙයි. පුරුෂයා කියන අදහසයි සුදුයි කියන අදහසයි. දෙක එකතු වුණාම ඒ කියන්නේ විඳලා හඳුනලා අපි දැනගන්න නේද? හම්බ වෙනවා. ඒක පඤ්ඤාප්ති නාමිකුත් තියෙනවා. ආයේ හාමුදුර කෙනෙක්. නේද? වෙන අපේ නාම ධර්ම ටිකක් හම්බ වෙනවා. බණ සිතේම වැඩ පිළිවෙලක් තියෙනවා. මේක අපි දැක්කොත් නේද? අපිට පුළුවන් දෙයක් මරන්න. අපිට පුළුවන් දෙයට ගහන්න. නයිදං අත්තකතම් බිම්බන් නයිදං පරකටං අගං. මේ ප්‍රතිබිම්බය කවුද හදන්නේ? ඔය ප්‍රතිබිම්බය කියලා ලියලා තියෙන එකේ කොච්චර ගැඹුරක් තියෙනවද? මේ පේන ලෝකේ ප්‍රතිබිම්බයක් කියන එක. බලන්න අපේ සිතුවිලි මේ හම්බෙලා තියෙන්නේ මේ. මේ පේනවා වෙලා තියෙන්නේ මේ චිත්තයනේ. හැබැයි සිතුවිලි හම්බෙන්නේ ප්‍රඥාවට. චිත්තම් පඤ්ඤංච භාවය. අන්න ඝන රූපයක් තිබුණොත් තමයි මට රාගය උපදින්නේ. දෙවේශය උපදින්නේ. මම ඇහැ යථාභූතඥානෙන් දැක්කොත් මගේ ආයතන ටික යථාභූතඥානෙන් දැක්කොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා. දැන් අපිට තේරෙන්න ඕන
මේ අපිට ඇහැට පේන රූපය, කනට ඇහෙන රූපය, දිවට හම්බෙන රූපය, නාසයට හම්බෙන රූපය මේවා හටගන්නේ කොහොමද කියන එක ඉතුරු ටික පරිශන කරන්න ඔයගලන්ට බාරයි. මේ ගල කියන අදහසයි. මේක ඇස් පියාගෙන අල්ලලා බලන්න. තද ගතිය හම්බ වෙනවා. තද ගතිය කියන එක අදහසයි. මේ දෙකේ එකතු වෙලා මෙතන ගලක් කියන අදහස එන්නේ මට. චිත්ත ධර්මයක්මයි. කයට හම්බෙන තද ගතිය ඝන වස්තුවක්. ඒ ඝන වස්තුවක් වශයෙන් හම්බ වෙන්නේ එතන තියෙන චිත්ත ධර්මයක්. චිත්ත ධර්මයක් තියෙන. මේකම හොඳට සොයන්න. මෙහෙන් බලනකොට අපේ ආයතන පහ වැහිලා යාවි. සිතම ප්‍රකට වේවි. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැක්කොත් දැක්කා පමණයි. ඇහුනොත් ඇහුණා විතරයි. දිත්ත දැකීම ඝන වස්තුව. දිත්ත සුත්ත මුත්ත විඤ්ඤාත කියන්නේ ඝන ලෝකයේ හම්බවීම. ආයතනයන්ට. දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍ය කියන්නේ සිතුවිලි දැකීම. දැක්කොත් දැක්කා පමණයි. එයා දකින්නයි ප්‍රතිබිම්බයක් කියලා. හැබැයි ප්‍රතිබිම්බයෙන් වේදනාව හටගන්නේ නැහැ. වේදනාව හටගන්නේ ස්පර්ශපත්තේ. රූපය හොඳට පිළිසින් දකින්න. එදාට ස්පර්ශය මේ වේදනාව ප්‍රත්‍යක්ෂ වේවි. මෙතන හොඳට දැක ගන්න බලන්න. මේ තමයි අපි ඒ පටිච්චසමුපාදය අපි යථාර්ථවාදීව දැකීම. සංසාර චක්‍රය හදන පටිච්චසමුපාදය නිරෝධ වෙනවා. අපි විද්‍යා මාර්ගයට එනවා. ඕකයි සිදුවිය යුත්තේ. දැන් කොහොමද අපිට පේන්නේ? දැන් අපිට මේ ලෝකේ හම්බෙන හැටි ඉගෙන ගත්තා. ලෝකන්ත පජානාති. ලෝකේ හටගන්න හැටි. ඇහැ හටගන්න හැටි. ඇහැට පේන රූපේ හටගන්න හැටි අපි ඉගෙන ගත්තා. තේරුණාද ඔය ටික? ඈ? ලෝකන්ත පජානාති දුක්ඛ ආරි සත්‍ය. දුක සමුදය සත්‍ය දෙන හැටි අපි දැක්කා. නේද? අපිට ඕනේ මේකෙන් ගැලවෙන්න. නේද? ගැලවෙන්න නම් අපි කුමක්ද කළ යුත්තේ? මේ ගලෙන් ගැලවෙන්න මොකද්ද කරන්න ඕනේ? ප්‍රකට ධර්මයක්. නාම රූප වෙන් කරගන්නවා. නාම රූප තියෙන්නේ අවිද්‍යාව සාපේක්ෂව. නාම එක්කන්තය රූප එක්කන්තය විඥාන මැච්ච. අවිද්‍යාව සාපේක්ෂ නාම රූප තියෙන්නේ. විද්‍යාර්ථීන් චින්තනයක් විතරයි. අපි නුවණින් දකිනවා දුබුරු පාටයි කියන සිත එකක්. මෙන්න මේ ගල කියන අදහස තව එකක්. මේ දෙක එකතු වෙච්ච තැනයි මේ රූපේ පේන්නේ. මේ රූපේ ඇහැ උපදිනවා රූපය හට ගන්නවා. ඒකට කියනවා චක්කුම් පටිච්ච රූපේ උප්පත්ති චක්කු විඥානක් කියලා. ඇහැ උපදින්න තියෙන. අපි නුවණ වඩනවා. නුවණ හොඳට යොදනවා. මේ චින්තන දෙක වෙන් කරගෙන අපි වාසය කරනවා. ඒ නාම රූප වෙන් කරගෙන. වර්ණය කියන්නේ වර්ණ රූපය. ඒක කියන්නේ සංකාර රූප. නේද? මෙන්න මේ දෙක වෙන් කරගෙන අපි ලෝකේ වාසය කරනවා. නාම රූප වෙන් කිරීම චින්තන වශයෙන්ම අපි මේ දේ කරනවා. ත්‍යාසියුම් වශයෙන්ම කරනවා. ඔක තමයි වෙන්නේ. එදාට මේ ප්‍රතිබිම්බ කිසිවක් ඇත කියන දෘෂ්ටියෙන් අපි ගන්නෑ. මේ ඔක්කොම අපිට නැති වෙලා යාවි. ඔක තමයි වෙන්නේ. අන්නේ වෙන තැනක අපිට නුවණ නතර කරගන්න පුළුවන් වුණා. අපිට මේ ලෝකේ කිසිම රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් ධර්මයක් හම්බෙන්නේ නැහැ.
මේක මං කිව්වට විශ්වාස කරන්න එපා. ඔයගොල්ලෝ හොඳට අධ්‍යයනය කරන්න මේක. අධ්‍යයනය කරලා බලන්න. මේකයි වියුත්තේ. තණ්හාව සාමුලින් නැති වෙලා යනවා. අපි මේ ප්‍රතිබිම්බේ නැති කළ යුතුයි. සංනාව නැති කළ යුතුයි. හැබැයි අපි මේක දැක්කා කියලා මේ ලෝකේ අපිට හම්බ නොවී තියෙන්නේ නැහැ. ලෝකේ හම්බ වෙනවා. අපි ලෝකේ ජීවත් වෙනවා. නිබ්බන්ති දීරා යතායම් පදීපෝ වෙන්න නම් නේද? මේ පුරාණ කර්මය ඉතින් ඔක තමයි වෙන්න ඕන. ඉතින් පුරාණ කර්මය ආයතන ටික පුරාණ කර්මය. එතකොට මේ පුරාණ කර්මය නැති කරන්න නම් අපි නව කර්මය ඇත්ත බලනවා. ඒක තමයි මේ රූපය කියන කතාව. ඉතින් මේ විදිහට බලනකොට මේ රූපය කියන්නේ චින්තනයක්. චිත්තේ නීති ලෝකේ. කේනස් පරිකස්සති. මේ සිතට අපි හැමෝම වසඟ වෙලා ඉන්නේ. අපි කලින් කතා කළේ බොහොම ඕලාරික මට්ටමක්. මේක හරිම සියුම් මට්ටමක්. තෝරගන්න පුළුවන් නම් හරි වටිනවා. සාවත් වෙමු නේද? දැන් තේරෙනවද මං කියන එක? මේ ඔයගලන්ට පේන මාව පේන්නේ කොහොමද? මාව හම්බෙන්නේ මාව පේනවා කියන කතාවේ යථාර්ථය කුමක්ද? ඔයගලන්ගේ චින්තන දෙකක්. ඒ චින්තනය තමයි එකක් හාමුදුරු කියන අදහස. තව එකක් සුදු හරි මේ සිවුර දුඹුරු පාටයි මම සුදු පාටයි කියලා එහෙම හැංගෙනවා. මේ සිතුවිලි පහළනවා. මේවත් එක්ක මේ චින්තන දෙක එකතු වීම නිසා අපිට ඔයගලන්ට මේ මාව හම්බ වෙනවා. ඒ නිසා මේ හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මේකයි ප්‍රතිබිම්බයක් කියලා ලෝකේ අපිට මේ ඇහෙන්න, පේන, දැනන, දැනගන්න දේවල් ප්‍රතිබිම්බයක් කියලා අපි අවබෝධ කරන්නේ ওই විදිහට. ප්‍රතිබිම්බයක් කියන්නේ ඕකට. දැන් අපිට තේරෙනවා අපි කොච්චර මුලාවකද ඉන්නේ. අපි කොච්චර තීක්ෂණව නුවණ වඩන්න ඕනද කියලා. ඔය ශනිකවත් වැඩෙනවා සමහර කෑන්ට. ඒක වෙනවා. එහෙනම් අතන ලෝකේ අපි දැකලාද? ලෝකේ අනිදස්සනයි. නේද? දැකලා නැහැ. ඒ අනිදස්සනයි කොහොම ලෝකේ පේන්නේ නැහැද? ශුන්‍යදද? නෑ එහෙම එකක් නෙමෙයි. ලෝකේ හම්බ වෙනවා. මේ ලෝකේ යථාර්ථය දකිනවා යා. අන්නේ සියලු සංස්කාර අනිත්‍ය වෙන බව දකින්න. ඒ සියලු සංස්කාර යථාභූත ඥාණයෙන් දකින්න. නේද? ඒකයි වෙන්න ඕන. ඒ වර්තමානයේ අපි මේ වර්තමානෙත් නෙමෙයි මේ හේතු නිසා හටගන්න මේ ධර්මයන් පොඩි දරුවා තුල මේව නැති නිසා යාට ලෝකයක් නැහැ. යාට එයාවත් නැහැ. අද අපිට අපි ඉන්නවා. අපිට ලෝකෙ තියෙනවා. මේ සංස්කරණය නිසායි. ඒක අපිට නිවන් දකින්න පුළුවන්. එයාට ලෝකේ සංස්කරණයක් නැහැ. එයාව සංස්කරණයක් නැහැ. එයා තුලින්. ඒ නිසා එයාට නිවන් දකින්න බෑ. ඔක තමයි වෙලා තියෙන්නේ. මෙන්න මේක හරියට දැක්කොත් අපි මේ තණ්හා කරලා තියන්නේ අපි ආස කරලා තියන්නේ කුමන රූපයකටද කියන එකයි ප්‍රතිබිම්බය අපිට මේ පේන රූප ප්‍රතිබිම්බයක් හැටියටම අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒකයි නයිදං අත්තකතම් බිම්බං නයිදං පරකතං නදං. මේක තමා විසින් හදනවා නෙමෙයි අනු විසින් හදනවා නෙමෙයි. හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති. හේතු නිසා මහතගෙන හේතු නැතිවීමෙන් නැති වෙනවා. ඕ ධර්මතාවය හරි ගැඹුරු ධර්මතාවයක්. ඒකයි චිත්තෙන් නීති ලෝකේ කියන්නේ. ඒකයි සිත දකින්න කියන්නේ. ඔන්න චිත්තම් පඤ්ඤන්ත භාවයන්. සිත ප්‍රඥාවෙන් දැක්කා. මේක දකිනකොට
ආදිකාන්ත සීලේ පිහිටලා සිටින්නේ. චිත්‍රපටි තිරේ වැටෙන රූප ඇත්තට මිනිස්සු ඉන්නවද ඒකේ? නෑ. ඒ රූපේ රන්දිදී මුතුමැණික් තියනවාද? චිත්‍රපටි තිරේ අපිට දකින්න හම්බුණු රන්දිදී මුතුමැණික් පෙවුනොත් ඉන්නවද? ඒව තියනවාද එතන? බල්ලෝ බලවල ඉන්නවද? අම්මා තාත්තා ඉන්නවද චිත්‍රපටි තිරේ? නෑ වගේ. ප්‍රතිබිම්බයක් නෙමෙයිද? එතන තියෙන්නේ ප්‍රතිබිම්බයක් තියෙන්නේ. නේද? ඒ ප්‍රතිබිම්බය ඇති අන්නේ ප්‍රතිබිම්බය චිත්‍රපටි හෝල් එකේ තිරේ වැටිච්ච රූප වගේ මිනිස්සු වගේ මේ ඉන්න අය. චිත්‍රපටි තිරේ වැටිච්ච ගස් කොළන් වගේ අපිට මේ භෞතික ලෝකෙන් හම්බෙන ඒවා. ඒවා ඝන භාවයක් පෙන්වුවට මේවා ඝනද? මේ ඔක්කොම සිතුවිලි. චිත්‍රපටි තිරේ දැක්ක මුහුද වගේ තමයි අපි දකින මුහුද. ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බයකින් තියෙන කුමක්ද? සිතුවිලි. චිත්‍රපටි තිරේ දැක්ක ග්‍රහලෝක, යාන වාහන, මේ ඝන බල වස්තු මහ පොළොව, අම්මා තාත්තා ගහ ගන්නවා, මරා ගන්නවා, මේ හැම දෙයක්ම ප්‍රතිබිම්බ තියෙන්නේ. සිතුවිලි වල හේතුඵල න්‍යායක් මේ පවතින්නේ. ඒකයි චිත්තම් පඤ්ඤන්ත භාවයන්. සිත මනාව ප්‍රඥාවෙන් දැක ගන්න කියනවා. මේ ආයතන ඝන තියෙන ලෝකයක් ඇහැට පේනව නෙමෙයි. මේ වර්තමානයේ සිටිවිලි ලෝකය හැදෙනවා. හැදෙන විදිහ තමයි කියන්නේ. ඇපල් ගෙඩියක් තියෙනවා. ඇපල් කියන අදහස මේක රතුයි කියන අදහස ආවොත් අන්න අපිට වස්තුව පේන ප්‍රතිබිම්බයක්. වස්තුවක් පේනවා. ඇපල් කියන අදහස නේද? ඒකත් එක්ක රසයි කියන අදහසක් එනවා. අන්න ඇපල් රස ඇවිල්ලා. ওই විදිහට ඇපල් සුවඳ එන්නේ. අපේ ආයතන හටගන්නේ ওই විදිහටයි. ඒකට මේ ආයතන කියන තැන තියෙන්නේ මොනවද? සිතුවිලිමයි. වෙන කිසිවක් නෙවෙයි. ඒ නිසා අතට අහුවෙන තද ගතිය ඇපල් කියන අදහස අන්න ගෙඩියක් අතට අහුණා. අන්ධයාට රතු පාට ඇපල් පේන්නේ නැහැ. අන්ධයාට පේන්නේ අතට අහුවෙන ඝන මේකට සාපේක්ෂව මේ සිතුවිලි තියෙන්නේ. වෙන මොකුත් නෙවෙයි. ඉතින් අන්න ඒ නිසා මේක හොඳට තෝරගෙන තමන්ගේ සිතේ මේ ලෝකේ හදන බව මේක දැකලා මේ සියුම් ධර්මතාවය මේ සිතුවිලි වෙන් කරගන්න හඳුනා ගන්න. වෙන් වුණාම මෙහෙම එකක් නැහැ නේද? ප්‍රතිබිම්බයද නැති වෙලා යනවා. තද ගතියයි ගල කියන අදහසයි නිසායි මෙහෙම අතින් අල්ලනකොට ඒක හම්බ වෙන්නේ. නේද? මේ දුඹුරු පාටයි ගල කියන අදහසයි මේ සිතුවිලි දෙක දුඹුරු පාට කියන චින්තනයයි ගල කියන චින්තනය දෙක එකතු වීම නිසායි අපිට මේ ප්‍රතිබිම්බ තියෙන්නේ. සිතුවිලි වශයෙන්ම කල්පනා කළොත් ප්‍රතිබිම්බය පේන්න ගන්නවා අපිට. මිනුගු වගේ පේනවා. මිනුගුවේ ජලය තියනවද? නැහැ. අන්න ඒ වගේම මේක පේන්න ගන්නවා. හැබැයි මිනුගුව කියන්නේ අපේ චින්තනයක්. ජලයේ තියෙන තැනක් දැක්කත් ඒකත් සිතින් හදලා තියෙන්නේ. මිනුගුව හදලා තියෙන්නේ සිතින්. ඒ නිසා ඒක උපමාවක් ඉස්සරයි. සිත දකිනකොට උපමා පවා සිතුවිලි. චින්තන. දැන් අවුරුද්දක ළමෙක් දැක්කොත් මිනුගුව රැවටෙන්නේ නැහැ නේ. මිනුගුවක් කියලා. එයා කියන්නේ නැහැ මිනුගුවක් කියලා. ජලයේ තියනවා කියලා අක්කත් කියයිද? එයා හැම එකක් කියනකුත් නැහැ. අවශ්‍ය දේවල් සකස් වෙන්නේ නැහැ තාම එයා තුල. සිතුවිලි යනු මේ පඤ්ඤප්ති නාමයි. වෙන කිසිවක් නෙවෙයි. එතකොට මේ ඔයගලන්ට පේන ලෝකයේ ඇත්තද? අර චිත්‍රපටි තිරේ වැටිච්ච රූප වගේ නෙමෙයිද? ඔයගලන් අර චිත්‍රපටි තිරේ දැක්ක මනුස්ස ස්ත්‍රී රූප, පොඩි ළමයිගේ රූප, යක්ෂ රූප, පිරිමින්ගේ රූප
ගස් කොළන් ගංගා ඇලදොල මහා සමුද්‍රය මහ පොළොව ඉරහන් තාරකා මේ ඔයගොල්ලන් මේ දැන් හම්බෙන දේ ඒ චිත්‍රපටි තිරේ හම්බෙච්ච දේමයි මේ ඔයගොල්ලන් භුක්ති විඳින්නේ රැවටිලා චිත්‍රපටි තිරේ තියෙන ප්‍රතිබිම්බයක් ඒ චිත්‍රපටි තිරේ ඉන්න මිනිසුන්ට ඇටමට ලේන ආහාර තියනවාද එහෙම එකක් නෑ ප්‍රතිබිම්බයක් ඇටමට ලේන ආහාර තියනවා කියන්නේ මගේ චින්තනයක් ඕගලන් හැදලා තියෙන්නේ මං හැදලා තියෙන්නේ ඇටමට ලේන ආහාරින් කියලා මං හිතන එක ඒ සිතුවිලි අනුවයි මේක හම්බෙලා තියෙන්නේ හොඳට හිමින් සිතුවිලි මට්ටමට දාලා බලන්න ආයතන වලට වැටෙන්නේ නැතුව ওই ටික කරනකොට ඔයගලන්ට අවශ්‍ය දේ ලැබෙවි. නුවණ වැඩෙවි. මේකයි ප්‍රඥායස. ඔයගලන් ඊට පස්සේ විඥාන නිරෝධ වෙච්ච නාම රූප නිරෝධ වෙච්ච තැනින් ඔයගලන් මේ ලෝකේ කටයුතු කරා. මානි නාම රූප කියලා දෙයක්වත් නැහැ කියනවා. ප්‍රථම නිබ්බාන සූත්‍රනේ ඊයේ ඒකට මතක් කරා. තේරෙනවද ඔය ටික? ඉතින් ඔන්න ඔය විදිහට තමන්ගේ මේ සිතින් මේ ලෝකේ හදන බව හොඳට වස්තු අරගෙන ගවේෂණය කරන්න. ඇත්ත කියන්නේ ඒක අල්ලගෙන බලන්න. ඔයගේ පරිශ්‍රණ කරන්න. එතකොටයි නැත්නම් මේ ඇස් දෙක අරගෙන අල්ලන්න ගියොත් පේන දේ අල්ලනවා කියන තැනට යන්නේ. පේන දේ අල්ලන්න බෑනේ අපිට. අදකින් දෙකන්නේ පේන එක අනික අල්ලපු එක තව එකක්. ආයතන දෙකක් එකවර පහළ වෙන්නේ නැහැ. ඔන්න ඔච්චර සියුම් මට්ටමට ගිහිල්ලා අපිට කර්මයක් ජනිත වෙන්නේ. ඔච්චර සියුම් මට්ටමට ගිහිල්ලා කර්මයක් ජනිත වෙන්නේ. අපිට පින්පව් දෙකක් ගොඩ නැගෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා නොයාවුති ඕක දකින්න. නේද? කොහොමද මේක වෙන්නේ කියලා මේ ප්‍රශ්නේ විසඳෙවි එතකොට. නුවණ වැඩේවි. ප්‍රතිබිම්බය මේක බොරුවක්. ප්‍රතිබිම්බය කියන්නේ චින්තනයටයි. චිත්තද රූප කියන්නේ චින්තනයට. වෙනම රූපයක් නෙවෙයි. ඒ සිතුවිල්ල අපිට සුකුම රූපයක් හැටියට පේනවා. හීනේ සුකුම රූපයි. හැබැයි හීනේ තුල තියෙන මොනවාද? ওই චින්තනයයි. අපි හඳුනන්නේ. එතනත් මේ වගේම භෞතික ලෝකේ වගේම ඇහැට පේනවා වගේම ලෝකයක් හම්බෙලා. ඒ මේ දර්ශනේ නැති නිසා. මේක දැක්ක දවසට හීනේ මේකයි දෙකම එකයි. ප්‍රතිබිම්බයක් තමයි හැමතැනම තියෙන්නේ. හොඳට මේ ගැන හිතන්න. හොඳට කල්පනා කරන්න. දක්ෂ වෙන්න. කියලා අපි ඉල්ලා සිටිමින් නේද? අද මේ පොඩි දේශනාව නිමා කරනවා.